හරි. මේ කතන්දරේ පොඩ්ඩක් අවධානයෙන් අහගෙන මාත් එක්ක වැඩේට එකතු වෙන්න. පළවෙනියට ඉතින් අපි කියන්නම් ප්‍රවේණිය කියන ඒකකය ඇත්තටම ගොඩක් සරල ඒකකයක්. අනිත් සත්වයා ශාකය ඒ වගේ එකත් එක්ක බලද්දී ප්‍රවේණිය කියන්නේ සාපේක්ෂව පොඩි සහ සරල ඒකකයක්. ඒක පළවෙනිටම තේරුම් ගන්න. හරි. ඒකේ මම කතා කරනවායි කියලා කිව්වේ ප්‍රවේණිය අපේ නිර්දේශයට යටත්ව පළවෙනියට මෙන්ඩලිය ප්‍රවේණිය. ඒ කියන්නේ අපි නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට සලකන්නේ ඔස්ට්‍රේලියානු ජාතික පූජකවරයෙක් වෙන ග්‍රෙගර් මෙන්ඩල්. හරි. රෙකෝඩින් දාලා නේද? හරි. ඉතින් ඔය ග්‍රෙගර් මෙන්ඩල් කියපු කතන්දරේ එයා පරීක්ෂණ පවත්වලා හොයාගත්තු දේ සම්බන්ධව තමයි අපි පළවෙනි කාලච්ඡේද කොටස අධ්‍යයනය කරන්නේ. ඒකට මම කිව්වා මෙන්ඩලිය ප්‍රවේණිය කියලා අපි අධ්‍යයනය කරනවා. ඊට පස්සේ අපි මෙන්ඩලිය නොවන ආවේනිගත රටා කීපයක් ගැන කතා කරනවා. හරි. එතකොට අපි මෙන්ඩලීය ප්‍රවේණිය දැනගෙන සිටිය යුතුයි මෙන්ඩලිය නොවන ප්‍රවේණිය ගැන කතා කරන්න. හරි. ඔයාලට මෙන්ඩල් නියම දෙක බැරි නම්, ඔයාලට මෙන්ඩල්ගේ ඒකාංග මුහුම ද්වයාංග මුහුම බැරි නම්, බහුවිධ ලක්ෂණ පිළිබඳ මුහුම බැරි නම්, ඔයාලට අරවා හරියට අවබෝධයක් ගන්න බෑ. මොකද ඒවයි නම මෙන්ඩලීය නොවන ප්‍රවේණිය. හරි. මෙන්ඩලිය නොවන ආවේනික රටා. ඉතින් මෙන්ඩලිය නොවන ඒවා ගැන ඉගෙන ගන්න කොහොමද මෙන්ඩලිය ප්‍රවේණිය දන්නේ නැතුව. හරි. ඒක නිසා මේ අද කරන කොටස් කිහිපය හරියටම තේරුම් ගන්න අතිශය වැදගත්. හරි. ඊට පස්සේ කොහොමද අනිත් කොටසට ඊළඟ සතියේ කොටසට යන්නේ මේ අද උගන්වන ඒවත් එක්ක සංසන්දනාත්මකව තමයි මෙන්ඩලිය නොවන ආවේනිය ඉගෙනගත යුත්තේ. හරි. මෙතන සෙකන්ඩ් ෂයි ළමයි නැත්තම් මේ පාඩම කරපු අය තර්ඩ් ෂයි අය ඇති. එයාලට නිකන් අර කට O level වලටත් අපි කතා කරනවා මේකනේ. ඒක අපි නිකන් අර කටපාඩම් වගේ දන්නවා. ඒකාංග මුහුම පළවෙනි නියමය, ද්වයාංග මුහුම දෙවෙනි නියමය. කොහොමනේ ආවේ? ඒකාංග මුහුමේ F1 ප්‍රජනිතය එන්නේ කවුද කියලා දැනගන්න ඕන. ද්වයාංග මුහුමේ F1ට එන්නේ කවුද කියලා දැනගන්න ඕන. F2 වලට එන ප්‍රවේණි දාශ මොනවද? ඒ ප්‍රවේණි දාශ අනුපාත ගණන අපි දැනගන්න ඕන. රූපාන්තරශත් එහෙමයි. හරි. ඔයාට මම අද මේ ලෙක්චර් එක නැත්නම් මේ කොටස කතා කරන්න කලින් මම ඒකයි ඔයාලට කිව්වේ අර මම වීඩියෝ දෙකක් දැම්මා. ඒ වීඩියෝ දෙක බැලුවා නම් ඔයා දන්නවා රූපාන්තරශයක් කියන්නේ මොකද්ද, ප්‍රවේණි දර්ශයක් කියන්නේ මොකද්ද කියලා. හරි. එතකොට වැඩේ ලේසි. ඒකයි මම බොහොම අමාරුවෙන් හරි ඒක ඉක්මනට කරලා දැම්මේ. හරි. එතකොට හරි. මං හිතනවා ඔයාලා ඒ වීඩියෝ දෙක බලලා එන්න ඇති කියලා. එහෙම හිතලා අපි වැඩේ ඉස්සරහට අරන් යනවා. මොකක් හරි ගැටලුකාරී තැනක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න මට ඇහෙන්නේ නැහැ දැන් ඔයාලා අහන ඒවා මොකද මේ මයික් එක ගහලා තියෙන නිසා. හරි. මම ඕන වෙලාවක ඕන ගැටලුවකට උත්තර දෙන්නම්. හරි. එතකොට දැන් අපි යන්නේ ළමයි ඒකාංග මුහුම. හරි. මෙන්ඩල් කරපු පරීක්ෂණයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. මෙන්ඩල්
ඔය පරීක්ෂණ මෙන්ඩලීය පරීක්ෂණ සිද්ධ කරේ යම් විශේෂිත ශාක විශේෂයක් උපයෝගී කරගෙන. හරි. ඔය දන්නෝ ඒක තමයි ගෙවතු මෑ ශාක නේ. අපි කියන්නේ පිසුම් සැටයුම් කියලා නැත්නම් පී ශාක කියලා කියන්නේ. හරි. ඒ ගෙවතු මෑ ශාකය තමයි මෙන්න මේ මෙන්ඩල් යොදාගත්තේ එයාගේ පරීක්ෂණ සඳහා. ඒක හේතු වුණා එයාගේ පරීක්ෂණ වල සාර්ථකත්වයට. ඒකත් එක හේතුවක්. හරි. කියන්නේ නිවැරදිම ශාකයක්. ඒ එයාගේ පරීක්ෂණ වලට උචිතම ශාකයක් එයා තෝරගත්තා. ඒකේ ලක්ෂණ අපි පසු කොටසක සාකච්ඡා කරනවා. ඒ ශාකයේ ලක්ෂණ. එයා කියන්නේ එයාගේ පරීක්ෂණ සාර්ථක වෙන්න හේතු වුණු. එයා තෝරගත්තු ශාකය කියන්නේ ගෙවතුමෑ ශාකයේ සතු ලක්ෂණ පිළිබඳව අපි ඉදිරි කොටසකදී කතා කරනවා. ඒකේ තියෙනවා අපිට කියන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක පැල රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කෙටි ජීවන චක්‍රයක් තියෙනවා. ඒක නිසා අපිට પરම්පරා ගණනාවක් පරීක්ෂා කරන්න පුළුවන්. එයාගේ පරීක්ෂණ යටතේ වගේ බීජ රාශියක් නිපදවනවා. ඉතින් ගොඩ වැඩි පැල ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රජනිතක්. ඒකට අනුපාත ඇසුරෙන් ගත්තම වැඩි ලේසි අපිට නිර්වද්‍යතාවෙනුත් අධිකයි. ඊට පස්සේ ඒක ඒ පුෂ්ප ඔය ගෙවතුමෑ ශාකයේ පුෂ්ප සාමාන්‍යයෙන් ස්වාභාවිකව එයා ස්වපරාගණය වෙන්න අනුවර්තන ධර්ම. ඒ කියන්නේ පුෂ්පය වැහිලා තියෙන්නේ. ඒකේ තිබ්බ කලංක ඒකේ තිබ්බ රේණු ඒකෙම කලංකය මත තැම්පත් වෙලා තමයි ස්වපරාගණය වෙන්නේ ස්වාභාවිකව. හැබැයි අපිට ඕන නම් නැත්නම් මෙන්ඩල්ට ඕන නම් මෙන්ඩල්ට පුළුවන් එක ශාකයක පුෂ්පයක් විවෘත කරලා ඒකේ රේණු අරගෙන ඇවිල්ලා තව ශාකයක පුෂ්පයක් විවෘත කරලා ඒක කලංකෙ මත එයා ගෑවොත් කියන්නේ එයා පරපරාගණය වෙන්න හරි ගැස්සුවොත් ඒක පරපරාගණයක් වෙනවා. හරි. ඒකත් එයා ගත්තු ශාකය එයාගේ පරීක්ෂණ සාර්ථක කරන්න ඒ ශාකයේ තිබ්බ ලක්ෂණයක්. හරි. ඒ කියන්නේ ස්වාභාවිකව ඒක ස්වපරාගණය වෙනවා. අවශ්‍ය නම් එයාට පරපරාගණය කරන්නත් පුළුවන්. අනිත් එක තමයි ඔය මෙන්ඩලීය පරීක්ෂණ සඳහා ගත්තු ගෙවතුමෑ ශාකය. ගත්තම ඒකේ තියෙනවා ළමයි මම ඔයාලට කිව්වේ අර මේ අර ටිකක් මතක් කරන් යනවා. දැන් සමහර කට්ටිය මේක බලලා නැද්ද දන්නෙත් නැහනේ. අවශ්‍ය ටික මම කියන් යන්නම්. හරි. දැන් මේ ගෙවතුමෑ ශාකයක් මෙහෙම ගත්තම මේ ගෙවතුමෑ ශාකයක් කියලා ගමු. මේ ගෙවතුමෑ ශාකයේ තියෙනවා ළමයි මම ඔයාලට කිව්වා ලක්ෂණයක් කියන්නේ මොකද්ද? හරි. ගති ලක්ෂණයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ පරස්පර ගති ලක්ෂණ කියන්නේ මොනවද? පරස්පර මොන පරද? පරස්පර ගති ලක්ෂණ. හරි. මේවට දැන් තේරුම් පේනව නේද බෝඩ් එක? තේරුම් අරගෙන තිබිය යුතුයි. හරි. සරල අපි බලමු. ලක්ෂණය. නාඩියක් දෙන්න. හරි. ලක්ෂණයක්. ලක්ෂණයක් කියන්නේ අපි මේකේ තියෙන එක ගුණයක් මොකක් හරි. ඒ කියන්නේ ශාකයක උස කියලා ගත්තොත් දිග ශාකයේ දිග ගමු අපි. උස කිව්වොත් නිකන් ඒක නිකන් ගති ලක්ෂණයක් වගේනේ. හරි. ශාකයේ උස. ලක්ෂණය තමයි ශාකයේ උස. ඒ උසට අදාළ ගති ලක්ෂණ තමයි උස, මධ්‍යම උස, මිටි, ටිකක් මිටි, ටිකක් උස. ඔහොම ගති ලක්ෂණ ඒවට තමයි අපි කියන්නේ ගති ලක්ෂණ කියලා. හරි. ලක්ෂණයක එකිනෙකට වෙනස් ස්වරූප. එතකොට මෙන්න මේ ගෙවතුමෑ ශාකය. හරි. මෙන්ඩල් ගත්තු. ගෙවතුමෑ ශාකයේ තිබ්බා මෙහෙම ලක්ෂණ ආසන්න වශයෙන් එයා ගත්තේ 7ක් කියලා තමයි කියන්නේ. හරි. ඒ ලක්ෂණ 7ට තිබ්බා ගති ලක්ෂණ. ඒ ගති ලක්ෂණ උනා පරස්පර ගති ලක්ෂණ. හරි. ඒ කියන්නේ
ඒ මොකක් හරි ශාකයේ උස ගත්තොත් උස කියන ලක්ෂණය ගත්තොත් ඒ උස කියන ලක්ෂණයට අදාළ ගති ලක්ෂණ දෙකයි තිබ්බේ ඒ දෙක එකිනෙකට පරස්පරයි. ඒ කියන්නේ ශාකයේ දිගනේ මේ. එක්ක තිබ්බා උස ශාක. හරි. එක්ක තිබ්බා මිටි ශාක. මැද ශාක නැහැ. ටිකක් උස ටිකක් මිටි ශාක නැහැ. උස ශාක නම් උස ශාක. මිටි ශාක නම් මිටි ශාක විතරයි. හරි. ඒ කියන්නේ යම් ලක්ෂණයකට අදාළ ගති ලක්ෂණ පරස්පර ගති ලක්ෂණ දෙකයි තිබ්බේ. ඒ අතර ලක්ෂණ ගති ලක්ෂණ නැහැ. අනේ එතකොට කියනවා ඒ ගති ලක්ෂණ වලට අපි පරස්පර ගති ලක්ෂණ කියලා. මේ මෙන්ඩල් මේ පරීක්ෂණයට යොදාගත්තු මෙන්න මේ ගෙවතුමෑ ශාකයේ තිබ්බ ඒ වගේ පරස්පර ගති ලක්ෂණ යුගල් 7ක් මෙන්ඩල් අධ්‍යයනය කරපු. හරි. ඒක ඕකේ දීලා තිබ්බ තැනක මේ ශාකයේ දිග ඒ වගේම ශාකයේ බීජවල වර්ණය, බීජවල හැඩය, ඊට පස්සේ කරල් වල හැඩය, ඊට පස්සේ බීජ කරල් වල වර්ණය කොහොම සෙට් එකක් දීලා තිබ්බා. ඒවයි තියෙන්නේ ළමයි පරස්පර ගති ලක්ෂණ තමයි තියෙන්නේ ලක්ෂණ වලට අදාළ. ඒ කියන්නේ බීජේ වර්ණය නම් ඒකේ තිබ්බා කහ පැහැති බීජ, තව වර්ගයක තියෙනවා කොළ පැහැති බීජ. ඒක අතර තවත් වර්ණ නැහැ. එක්ක කහ එක්ක කොළ බීජ, එක්ක කහ බීජ, එක්ක කොළ බීජ, එක්ක රැලි වැටුණු බීජ, එක්ක රවුම් බීජ. හරි. පරස්පර ගති ලක්ෂණ තිබ්බා යුගල් 7ක් මේ මෙන්ඩල් අධ්‍යයනය කරපු. ඒක චුට්ටක් මතක කරගන්න. මොකද අරක අහලා ආවේ නැත්නම් අරකට එක්ක එකතු වෙලා ආවේ නැත්නම් මේවා පොඩ්ඩක් පැටලෙන්න ගනි. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේක ලොකු දෙයක් නැහැ. මේ එක එක මට්ටම් වල ළමයි ඉන්න නිසා මම මේ පොඩ්ඩක් හෙමින් කතා කරගෙන යන්නේ. හරි. ඔයාට පුළුවන් වෙන්නේ නැති සමහර විට අපි යන් ඉස්සරහට බලන්න මම අරගෙන යනකොට. හරි. හරි. දැන්ට කියපු ටික තේරුණානේ. මම නිකන් මෙහෙම කියන්නම් පොඩි. වැඩේට යන්න කලින් වටේ පිටේ පොඩ්ඩක් හදාගෙන යන්න. මේ තමයි අර මෙන්ඩල් කියන පූජකයා හිටපු පූජස්ථානයක් වෙන්න ඇති නේ. ඉතින් පූජකෙක් නම් හරි මේ ඉන්නේ මෙන්ඩල්. හරි. මේ මෙන්ඩල්ගේ වත්තේ හරි මේ පිටුම් පන්සලක් කියලා මෙයා හාමුදුරුවෝ කෙනෙක් කියලා හිතන්න. නෑ ක්‍රිස්තියානි කෙනෙක්. මේකේ තිබ්බා යම් පැතිවල හැදිලා. යම් තැනක හැදිලා තිබ්බා උස ගෙවතුමෑ ශාක. හරි. උස ගෙවතුමෑ ශාක. මෙතන තියෙන්නේ මේ උස ගෙවතුමෑ ශාක. හරි. ඔක්කොම උසයි. මේක දීර්ඝ කාලයක්. ඒ කියන්නේ මෙයා මේ පන්සලට ඇවිල්ලා හිටපු අවුරුදු ගානටම මෙතන තිබ්බේ මෙන්න මේ දිග කියන්නේ උස ගෙවතුමෑ ශාක විතරයි කියලා හිතන්නකෝ. හරි. එයාගේ ඒකේ පිටිපස්සේ පන්සල පිටිපස්සේ තිබ්බා ගෙවතුමෑ ශාක සෙට් එකක්. ඒ සෙට් එක මෙහෙම මිටි. හරි. කොහෙවත් නැහැ. එයාට પરම්පරා කොච්චර මේවා දැන් මේ ගහක් හැදිලා ඒක පුෂ්ප හැදිලා ඊට පස්සේ ඒවා පරාගණය වෙලා ඊට පස්සේ ඒවයි පළ හැදිලා ඒ කියන්නේ කරල්නේ කරල් හැදිලා කරල් වේලිලා කරල් වල තියෙන ඇට එතනම වැටිලා එතනම ආපහු පැලවෙලා ඒ පැලවෙච්ච එක ආපහු පුෂ්ප හදලා බීජ හදලා
බීජපරෝහ ආපහු බීජපරෝහ එහෙම પરම්පරා ගණනාවක් යනවා දැන් කාලයක් මෙන්ඩල් මෙහෙම නිකන් ඉන්නවා. එතකොට මෙන්ඩල් දකින්නේ මෙතන කොහේවත් මිටි ශාක එන්නේත් නැහැ. මෙතන කොහේවත් එන්නේ නැහැ උස ශාක. හරි. තව තැනක තිබ්බා. ඒකේ මෙහෙම උස ශාකක් තියෙනවා මිටි ශාක අපි හිතමු උස ශාක තිබ්බයි කියලා. මිටි ශාක එකකුත් තියෙනවා. પરම්පරා ගණනාවක් යනකොට මේ උස ශාක තිබ්බත් මුලින් තිබ්බ උස ශාක ටික පස්සේ પરම්පරා ගණනක් යනකොට අන්න උස ශාකක් තියෙනවා. ඒ අතරින් මිටි ශාකත් ඇවිල්ලා තියෙනවා. උස ශාකත් තියෙනවා. ඒ අතර මිටි ශාකත් ඇවිල්ලා තියෙනවා. මෙහෙම. හරි. මේ එයා එද්දි තිබ්බේ හිතන්න මේ උස ශාක විතරයි එයා එද්දි තිබ්බේ. හැබැයි પરම්පරා ගණනක් යනකොට උසක් තියෙනවා මිටිත් තියෙනවා. උසක් තියෙනවා මිටිත් තියෙනවා. උසක් තියෙනවා මිටිත් තියෙනවා. මෙතන තිබ්බ මිටි ගෙවතුමෑ ශාකය ආයෙනකොට. හරි. මේ මිටි ගෙවතුමෑ ශාක. හැබැයි પરම්පරා ගණනාවක් එයා යනකොට දැක්කා උසේවත් ඇවිල්ලා තියෙනවා මිටියේවත් ඇවිල්ලා තියෙනවා නේ. එහෙම දැක්කා. හැබැයි මෙතන પરම්පරා ගණනාවක් ගියත් එමමයි. හරි. මෙතනත් પરම්පරා ගණනාවක් ගියත් ඒකමයි. හරි. දැන් මේ මෙන්ඩල් කරපු විදිහටම අපි මෙන්ඩලිය ප්‍රවේණ ඉගෙන ගමු. හරි. මේ පෑනට පොඩ්ඩක් තින්ත ටිකක් දා ගන්න ඕනේ විනාඩියක් දෙන්න. එතකන් අර මුල් ටික බැලුවේ නැති කට්ටිය රිසෝස් එකෙන් හරි කියව ගන්න. හරි. වැඩි අමතක නෑනේ. මෙතන තිබ්බා එයා දැන් පන්සලට එනකොට උස ශාක තිබ්බා. එයා දැන් අවුරුදු ගාණක් පන්සලේ ඉන්නවා. ඒත් තියෙන්නේ ඒක වැටි නැවත පැලෑවිත් પરම්පරා ගණනාවක් ගියත් උසම තමයි. මෙතන මිටි තිබ්බා. પરම්පරා ගණනාවක් ගියත් මිටිම තමයි. හරි. මේ අවස්ථාව අපි ගමු A කියලා. හරි. මේ අවස්ථාව B කියලා. මෙතන පාත්ති වෙන් කරයා. මෙතන C පාත්ති, මෙතන C පාත්තිය, මෙතන D පාත්තිය. හරි. ඔයාලා අර වීඩියෝ එක මම දාපු එක බැලුවා නම් හරි. ඔයාලට මේක ප්‍රශ්නයක් නැත්නම් හරි මට මෙතනින් කියන්න. නුමුහුම් පෙළ ශාක තියෙන පාත්තිය මොකද්ද? නුමුහුම් පෙළ ශාක තියෙන පාත්තිය මොකද්ද? chat එකේ දාන්න. net me හරියට උත්තරේ දුන්නා.
උත්තරාගේ උත්තරේ වැරදි. අනුරාධ හරි. භාග්‍ය හරි. මල්ෂා හරි. හරි. බහුතරය හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ඇත්තට මේව ප්‍රශ්නයක් නැහැ කොහොමද? මම ඒ අර වීඩියෝ එකෙත් ඔයාලට කිව්වා අපි නුමුහුම් පෙළ ශාක තෝරගන්න. එහෙම නැත්නම් අපි අර කියන්නේ කියන්නේ ඥාන මිශ්‍ර වෙච්ච නැති කියන්නේ pure beats කියලා කියන්නේ. අන්න ඒවා පරම්පරා ගණනාවක් තව පැල ලැබුණත් ඒ හැම එකෙන්ම ලැබෙන්නේ මුලින් තිබ්බ ලක්ෂණ වලට සමාන ලක්ෂණ තියෙන ඒවම තමයි. හරි. හැබැයි මුලින් අපිට මෙන්න මෙතන පේන්නේ මේ උස ශාක විතරයිනේ ආයනකොට තිබ්බේ. එයා හිතුවනම් මේ ඔක්කොම මේව නුමුහුම් පෙළ පාත්‍යක් කියලා. ඒක වැරදෙනවා. මොකද ඒකෙන් යට වැටිලා හැදෙන පැලවල මිටි පැලක් තියෙනවා. මිටි ශාකක් තියෙනවා. හරි. හැබැයි අපි මේක දැක්ක ගමන් කිව්වොත් මේක උස විතරයි පේන්න තියෙන්නේ. උස ලක්ෂණ තියෙන ශාක විතරයි ඉන්නේ. හැබැයි අපිට කියන්න බෑ මේ නුමුහුම් පෙළ උස ශාකද කියලා. නුමුහුම් පෙළ උස ශාකද කියලා බලන්නේ කොහොමද? ඒක බලන්නේ පරම්පරා ගණනාවක් ඒක බ්‍රීඩ් වුණාම පරම්පරා ගණනාවක් නිපදෙව්වම මේ හැම එකකම ඉන්නේ 100%ක් උස නම් අන්න ඒක අපිට කියන්න පුළුවන් නුමුහුම් පෙළක් කියලා. මේකෙත් එනකොට යාගේ තිබ්බ මිටි ශාක විතරයි. එතන මිටි ශාක පාත්තියක් අපි කියනවා මේක කියන්නේ සුද්ධ මිටි ශාක. හරි. නුමුහුම් පෙළ මිටි ශාක පාත්තියක් කියලා අපිට කවුරු හරි කිව්වොත් අපිට ඒක විශ්වාස කරන්න බෑ. ඒක පරම්පරා 2 3ක් 4ක් 5ක් ඉස්සරහට බලන්න ඉස්සරහට ලැබෙන ඒවා බලන්න ඕන. ඒ කොහේ හරි උස ශාක තිබ්බොත් අන්න එතකොට අපිට කියන්න බෑ මේක නුමුහුම් පෙළක් කියලා. මොකද මේකේ මිටි තිබ්බට එතන චුටි අවුලක් වෙනවා නේ. අපේ උත්තරේ ටිකක් වෙනස් වෙනවා. මොකද්ද? මොකද්ද වෙනස් වෙන්නේ? හරි මෙන්ඩලි ප්‍රවීණ කතා කරලා නැති හින්දා නුමුහුම් පෙළ ශාක තියෙන පාත්ති ඇහුවොත් ඔයාලට කියන්න වෙනවා ඒ පාත්තිය. හරි නුමුහුම් පෙළ. පරම්පරා ගණනාවක් ගියත් ඒකම තමයි හම්බුනේ. මෙතන වගේ මට චුට්ටක් වැරදුනා. මිටි ශාක විතරක්ම තියෙන එකේ ඒක නිකම් මේකම තමයි ළමයි. හරි. BC කියන්නේ එකක්. ඇයි ඔයා දැන් බලන්න. මිටි ශාකය කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා. ඒක මෙතන ඒක කියලා දුන්නොත් වැඩේ දන්න මොකුත්ම දන්නේ නැති ළමෙක්ට අවුල්. මොකුත්ම දන්නේ නැති ළමයි නැතුව ඇති දැන් හැබැයි. හරි. ඒ ටික තියලා අපි යන්කෝ. හරි. මෙතන තියෙනවා නුමුහුම් පෙළ උස ශාක පාත්තියක්. මෙතන තියෙනවා නුමුහුම් පෙළ මිටි ශාක පාත්තියක්. මෙතන තියෙනවා නුමුහුම් පෙළ නෙවෙයි ඒක නුමුහුම් පෙළක් නෙවෙයි. හරි. එතකොට මොකද ඊළඟ පරම්පරාවල වෙනත් ලක්ෂණත් මතුවලා තියෙනවා. හරි. මේක අයින් කරුම් මේක අයින් කරන්න හේතුව ඕනනම් මම මෙතන නිකන් කියන්නම්. දැන් තේරෙන්නේ නැත්නම් ඒක හිතන්න එපා. අපි මේ මෙන්ඩලිය ප්‍රවේණී රටා කතා කරනකොට මෙන්ඩල් කරපු පරීක්ෂණ වලින් එයාට පිළිගන්න උනේ මිටි කියන්නේ නිලීන ලක්ෂණය කියලා. ඔයාට නිලීන ලක්ෂණ ගැන මම යට වීඩියෝ එකේ දාලා තියෙන නිසා මම කියන්නේ. ඉතින් නිලීන ලක්ෂණයක් ඉදිරිපත් වෙන කියන්නේ නිලීන රූපානුදර්ශයක් අපිට ලැබෙන්න ඒ ලක්ෂණය පාලනය කරන ඥාණයට අදාළ ඇලීල දෙකම අනිවාර්යෙන් නිලීන සමයුක්මක විය යුතුයි. ඉතින් මේ මිටි ශාක මොන වුණත් මෙයාගේ උස පාලනය කරන කියන්නේ ශාකයේ දිග පාලනය කරන ඥානේ තියෙන ඇලීල දෙකම මිටි වෙලා නිසා තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ මිටි ශාක. 100%ක් මිටි ශාක. මිටි ශාක එකට බීට් කරොත් එකට මුහුම් කරොත්
එන්නේ මිටි ශාකම තමයි. මොකද මේවයි නැහැ ප්‍රමුඛ ලක්ෂණයක් තිබ්බනම් කොහේ හරි හැංගිලා ප්‍රමුඛ ලක්ෂණේ යටපත් වෙන්න විදියක් නැහැනේ. ප්‍රමුඛ ලක්ෂණේ උස කියලා තමයි අපි සලකන්නේ මේ මෙන්ඩල්ගේ මේ ගෙවතුමෑ ශාක වලට අදාළව. හරි. ඒක නිසා තමයි මේක දෙක එකක් වෙන්නේ. හරි. මම හිතනවා ඒක ගැටලුවක් තිබ්බනම් තේරෙයි කියලා. ඒක නිසා ඒක අයින් කරා. හරි. මොන දැන් තමයි අපි වැඩේට යන්නේ. හොඳේ. මෙතන තියෙන්නේ මේක නුමුහුම් පෙළ නෑ මුහුම්. මේක මුහුම් වෙච්ච එක. නුමුහුම් පෙළ දෙක මොකද්ද? මෙන්න මේ ඉස්සරහා තිබ්බ මෙන්ඩල් හිටපු තැනට ඉස්සරහින් තිබ්බ ගෙවතුමෑ ශාකයි පිටිපස්සේ තිබ්බ මිටි ගෙවතුමෑ ශාකයි. පරම්පරා කොහොම නුමුහුම් පෙළ කියලා කිව්වේ? පරම්පරා ගණනාවක් එයා නැවත නැවත පැල හදලා හම්බෙච්ච හැම පැලයක්ම අර තිබ්බ මුල් ශාකවල ලක්ෂණම තමයි දරුවේ. කියන්නේ උසට අදාළව තමයි අපි ඇත්තටම ගන්නෙ මෙතන. හොඳේ. ඒ කියන්නේ ලක්ෂණ ගණනාවක් තියෙනෝනේ මේකේ. අර පරස්පර ලක්ෂණත් ගණනාවක් තිබ්බා. මොකද අන්න වැදගත්ම පොයින්ට් එකක්. හොඳේ. මේ පාඩමට විතරක් නෙවෙයි. ඔයාලටත් ඉස්සරහදී සාමාන්‍යයෙන් ජීවත් වෙනකොට මොකක්රි වැඩක් කරනකොට ඉස්සෙල්ලා එක දෙයක් පිළිබඳව හිතලා තියෙනවා මෙන්න මේ මෙන්ඩල්. හරි. යා පූජකෙක් වීම ඒකට උදව් වෙන්නත් ඇති. මෙන්ඩල්ට මේ ගෙවතුමෑ ශාක බැලුවම ඒ ගෙවතුමෑ ශාකවල පුෂ්පවල වර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඇටවල ස්වරූප වෙනස් වෙන්න පුළුවන්. බීජවල ස්වරූප වෙනස් වෙන්න පුළුවන්. බීජවල පාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙන්ඩල්ට පුළුවන් වුණා බලන්න ඒ වෙනස්කම් ඔක්කොම ඉවත් කරලා මේකේ උස කියන ලක්ෂණය, ශාකයේ දිග කියන ලක්ෂණය ගැන විතරක් හිතලා යාට හිතන්න පුළුවන් වුණා. මේ ඉස්සරහට. ඒ කියන්නේ යා දැන් බැලුවේ මේකේ මල් මං ඇඳලා නැහනේ. මල් මොන පාටද දන්නේ නැහැ. මේකේ කරල් ඇඳලා නැහනේ. කරල් මොන වගේද දන්නේ නැහැ. මං ඇට ඇඳලා නැහනේ. බීජ මොන වගේද දන්නේ නැහැ. හැබැයි එයා දැන් මම මෙතන ඇඳලා තියෙන්නේ උසයි මිටි. ශාකවල දිග. අන්න එයත් එහෙමයි. එයාත් අර ලක්ෂණ එක බැගින් අරගෙන. එහෙම නැත්නම් පරස්පර ලක්ෂණ දෙකක් විතරක් අරගෙන. උසයි මිටි කියලා විතරක් අරගෙන එයා බැලුවා ප්‍රවේණිගත වෙන්නේ කොහොමද අන්නේ ලක්ෂණය කියලා. හරි. 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 කොහොමද එයා කරේ? මෙතන පේනව නේද? ඒකාංග මුහුම. අපි යන්නේ පිළිවෙලට ළමයි. ඒකාංග මුහුම ඒකාංග මුහුම. හරි සරලයි. මොකද්ද මෙයා නිකන් ඉන්න වෙලාවේ මේ පූජකයෝ ඉතින් ලොකුවට වැඩකුත් නැහැ. ඒක නිසා මෙයා නිකන් ඉන්න වෙලාවේ එයාට පොඩ්ඩක් හිතිලා මේකේ මලක් විවෘත කරලා සාමාන්‍යයෙන් ස්වපරාගණය නෙවෙන්නේ. මේ මල වැහිලා තියෙන්නේ. කියන්නේ ඒකේ පරාග එළියට යන්න බෑ. වෙන මලකට හෝ වෙන ශාකයක මලකට යන්න බෑ. ඒක නිසා මේක ස්වාභාවිකව ස්වපරාගණය වෙන ගහක් මේ ගෙවතුමෑ කියලා කියන්නේ. ඒක මෙයා මේ මිටි, ඒ කියන්නේ පරම්පරා ගානාවක් උසම තිබ්බ. එතකොට මේක මොකද්ද? නුමුහුම් පෙළ නේ? මේක නුමුහුම් පෙළ කියලා. එතකොට අපිට බෝඩ් එකක් ගහලා එතනට නුමුහුම් පෙළ පාත්‍ය කියලා දාන්න පුළුවන්. නුමුහුම් පෙළ. එතන බෝඩ් එකක් දාලා දාන්න පුළුවන් නුමුහුම් පෙළ. මොකද කියලා දන්නව දැන් ඔයා. හරි. එයා මෙන්න මෙහිම නුමුහුම් පෙළ උස ගහකුයි. හරි. මේ උස ගහක තිබ්බ රේණු හරි මිටි ගහක තිබ්බ දෙක මාරු වෙන්න පුළුවන්. එක ගහක රේණු තව ගහක පුෂ්පයක් විවෘත කරලා කලංකය මත ගාලා පරපරාගණය වෙන්න දුන්නා. හරි. එතකොට මේ උස ගහකුයි මිටි ගහකුයි මෙහෙම මුහුම් කරා. හරි. අපි මේක කරන් පේරන්ට්ස්ලා. හරි. ජනක ශාක. කියන්නේ ආ ගත්තේ පේනවද? හරි පේනවනේ. උස ශාකයකුයි මිටි ශාකයකුයි මුහුම් කරා. මුහුම් කළා දැන් මේකේ තිබ්බ කලංකය අපි හිතමු මේකේ කලංකය මත මිටි ශාකවල පරාග මිටි ශාකවල මල් දැත්තේ පල්ලෙහා ඉන්නේ. ඒක නිසා ඒකේ මලක් විවෘත කරලා ඉතින් මේකේ ඒක තරක ගන්න බෑ. හරි. කොහොම හරි මේ දෙක මුහුම් කරා. ඒ කියන්නේ මේකේ තිබ්බ
පරාග මේකේ පුෂ්පයක කලංකය මත ගෑවයි කියලා හිතන්න. එතකොට මේ පුෂ්පය පරාගණය වෙනවනේ. පරාගණය වෙලා ඒක සංසේචනය වෙලා හදනෝනේ බීජ. අන්නේ පල හදනවා. හරි? ඒක ඇතුලේ තියෙනවා බීජ. ඒ බීජ අරගෙන හරි? ඒ බීජ අරගෙන පළවෙනි දරු પરම්පරාව පළවෙනි ජනිත પરම්පරාව හැදුවා. ළමයි ඒකේ ආවේ මොනවද? උස මිටි. මිටි ආවේ නැත. හරි? F1 පළවෙනි ළමයි ටික කියන්නේ මේවයි මේව මුහුම් කරලා හම්බෙච්ච ඇට වලින් ආපු පැල ඔක්කොම ආවේ මෙන්න මේ උස මෑ ගස්. හරි? උස ගෙවතු මෑ ශාක. හරි? එතකොට එයා පොඩ්ඩක් එතන මාක් කරගත්තා. මේ එයා කරන විදිහට තමයි අපි කරන්නේ. හොඳේ? 100% උස මෑ ශාක. හරි 100% උස මෑ ශාකාව. හරි. එතකොට එයා එච්චර හිතුවේ නෑ. හරි මේ දෙක මුහුම් කරා ආවා 100% උස ශාක. එයා ඒක අතහැරලා දැම්මයි කියලා හිතන්න. එයා හිතුවේ හරි. උසයි මිටි මුහුම් කරොත් උස ගස් එනවා. ඒක එයා හිතලා. ඒක එතනින් අතහැරලා දැම්මයි කියලා හිතන්න. එතකොට මේ ශාක ස්වපරාගණය වෙලා එතන තව પરම්පරාවක් හැදුණා. මෙන්ඩල් මේව අයින් කරේ නෑ කපලා. තව પરම්පරාවක් හැදුණා. අන්න ඒ પરම්පරාව ටික දවසකින් මෙන්ඩල් ගිහිල්ලා බලද්දි මේ પરම්පරාව නෙමෙයි මේකේ පුෂ්ප ස්වපරාගණය වෙලා මේකෙන් නිපද වෙච්ච ඇට වලින් හැදිච්ච පැල ටික බැලුවා දැක්කම මෙන්ඩල්ගේ නැවත්තපු තැන ආපහු පටන් ගන්න හිතුණා. මොකද එතකොට අපි මේ ශාක F1 ප්‍රජනිතය ස්වපරාගණය වුණාම හැදෙන F2 ප්‍රජනිත ඊළඟ දරු પરම්පරාව. ඒකේ ළමයි උස ශාක හිටියා. ඒ වගේම මිටි ශාකත් හිටියා. හරි? උස ශාකත් හිටියා මිටි ශාකත් හිටියා. අන්න දැන් එයාට කුතුහලයක් ආවා. හරි? උස ශාක විතරයි තිබ්බේ. හැබැයි ඊළඟ પરම්පරාවේ මිටි ශාකත් එයා දැක්කේ. එයා හිතුවේ මේ උසයි මිටි මේ මුහුම් කරාම උස එක මේකට එනවා. හරි. හරි ඊට පස්සේ උසෙන් ආවොත් උස විතරක්ම ආවනම් પરම්පරාවෙන් પરම්පරාවට එයා වැඩි අතහැරලා දානවා. මොකද උනේ මේ උස විතරක් ආපු ශාකවල ඊළඟ પરම්පරාවේ මිටි ශාකක් තියෙනවා දැක්කා. අන්න එතනින් මෙන්ඩල් හිතුවා මෙන්න මෙතන තිබ්බ මේ ශාක ටිකේ උස ශාක විතරක් තිබ්බට මේ ශාක වල හැංගිලා තියෙනවා කොහේ හරි මෙන්න මේ මිටි ශාක වලට අයිති මොනවා හරි දෙයක් මේක තුල හැංගිලා තියෙනවා. ඒකනේ ඊළඟ එකේදී ඒක ප්‍රකාශ වුණේ එළියට අපිට පේන්නාවේ මිටි. හරි? හරි. ඒකයි අපිට මිටි පේන්නාවේ. එකත් හරි. එතකොට අන්න දැන් මෙන්ඩල් බැලුවා මේකෙන් ආපු පැල. හරි මේකෙන් ආපු පැල මම හිතා එක පැලයක් නෙවෙයි ගන්නෙ. මෙන්ඩල් මේක සංශ්ලේෂණය කරලා එක බීජයක් අරගෙන ඒක පැල කරලා නෙවෙයි මේ 100% බලන්නේ. 1000ක් විතර ඇට පැල කර මුළු පාත්තියක්. මේ මුළු පාත්තියම මෑ ශාක උස වුණා. හරි? ඊට පස්සේ ඒ මෑ ශාක ස්වපරාගණයෙන් ඊළඟ પરම්පරාව හැදෙද්දි ඒ પરම්පරාවේ තිබ්බ ශාක අපි හිතමු 4000ක් තිබ්බයි කියලා. ආසන්න වශයෙන් උස ශාක 3ක් ආවා. ඒ කියන්නේ ආසන්න වශයෙන් උස ශාක 3000ක් ආවා. මිටි ශාක 1000ක් ආවා. මුළු 4000න්. හරි? මිටි ශාක 1000ක් ආවා. අන්න ඒක එයා පොඩ්ඩක් සටහන් කරගත්තා. හරි? අනුපාතය සටහන් කරගත්තා. අනුපාත ඇසුරෙන් එයා අනුපාත සංඛ්‍යා ඇසුරෙන් පරීක්ෂණ ඒ කියන්නේ නිරීක්ෂණ සංඛ්‍යාමය වශයෙන් ඇනලයිස් කරපු නිසා එයාගේ පරීක්ෂණ සාර්ථක වෙන තවත් හේතුවක්. හරි? කියන්නේ අනුපාත ඇසුරෙන් එයා බැලුවා. 3ට එක අනුපාතයකට ආව උසගස් 3ට මිටිගස් 1යි. උසගස් 3000ක් විතර තිබ්බා. මිටිගස් 1000ක් විතර තිබ්බා. අපි දෝ මිටිගස් 999ක් තිබ්බා. උසගස් 3001ක් තිබ්බා. ඒ වගේ ඒකට හරියටම සමාන නේ ආසන්න වශයෙන් සමානයි. හරි? හරි. මෙන්න මේක පැහැදිලි කරන්න. මෙන්න මේ ප්‍රශ්නය ඇති වුණා මෙන්ඩල්ට. මෙන්න මේ ගැටලුව මෙන්ඩල්ට ඇති වුණා. මේක මෙහෙම වෙන්නේ. අන්න ඒකට ඒක හිතලා මෙන්ඩල් ඒක එක එක ක්‍රම වලට හිතුවා. මෙහෙම වුණාද මෙහෙම වුණාද. එයාට මෙතනින් ආපු අවුල තමයි
මේ දෙක සංසේචන කරාම මේක විතරක් ආපු එකයි. හරි උසයි මිටි මුහුම් කරාම උස විතරක් ආපු එකයි. මේව සත්‍යාභිජනන මුහුම් පෙළ මං කිව්වේ වෙන හැටි. හරි. ඊට පස්සේ ඒක උස වුණාටත් කමක් නැහැ කියමු. ඊළඟ පරම්පරාව එයා බැලුවම අන්න ඒකේ ආපහු මිටි කට්ටිය ඉන්නවා. අන්න ඒක තමයි යාට ආව ප්‍රශ්නය. අපි බලමු එයා කොහොමද මේකට උත්තරේ හෙව්වේ කියලා. එයා හිතුවේ තනියම ඉන්නකොට නිකන් වැඩක් නැහැ. ඉතින් නිදහසේ ඉන්නකොට එයා හිතනවා මේක ගැන. එයා මෙහෙම හිතුව ළමයි. හරි. මේකේ උසයි මිටි කියලා ශාක දෙකක් මුහුම් පෙළ ශාක දෙකක් නේ තිබ්බේ. හරි. එතකොට මෙන්න මේ F1 වල ඇවිල්ලා තියෙන්නේ මේකේ තිබ්බ උස ලක්ෂණෙයි මේකේ තියෙන මිටි ලක්ෂණෙයි එකක්. හරි. එතකොට එකක් ඇවිල්ලා තියෙනවා මෙතන උස ලක්ෂණයක් තියෙනවා. හරි. උස පේන උස තීරණය කරන මොකක් හරි සාධකයක්. එයා ඥාන ඒව මොකුත් දන්නේ නැහැ. පරණ දේහ ඥානය මොකුත් දන්නේ නැහැ. අකුව මොකක් හරි සාධකයක්. හරි. මොකක් හරි හේතුවක්. ඒකට හේතු වෙන මොකක් හරි දෙයක්. උසට හේතු වෙන දෙයක් මේකේ තියෙනවා. හරි. ඒක පැහැදිලිනේ. ඒකනේ උස පේන්නේ. හරි. එතකොට ඊළඟ පරම්පරාවේ මිටිත් දකින්න තියනෝ නම් එයා හිතුවා මේකේ උසට අදාළ මොකක් හරි ලක්ෂණයක් මොකක් හරි සාධකයක් මේකේ තියෙනවා. ඒ වගේම මේකේ හැංගිලා තියෙනවා මිටි කියන ලක්ෂණය තීරණය කරන මොකක් හරි සාධකයක්. එතකොට එකක් පේන්න තියෙනවා. එකක් හැංගිලා තියෙනවා. අන්න එයා එතනින් උපකල්පනය කරා මේ එක ලක්ෂණයක් තීරණය කරන සාධක දෙකක් බලපානවයි කියලා. හරි. සාධක දෙකක් බලපානෝ යම් ලක්ෂණයකට අදාළව. හරි. එයා ඒව පසුව ඇලීල කියලා කිව්වා. හරි ඇලීල. හරි. අපි අර මම MCQ කරනකොට කියන්නේ එක ඥානයකට ඇලීල දෙකයි. ඒ ඉතින් මම ඔයාලට තේරෙන විදිහට වැඩේ කරන්නේ. හරි. මම X ඥානය කියන්නේ ශාකයේ දිග තීරණය කරනු ලබන ඥානය xයි සිතන්න. x වල ඇලීල දෙකයි කැපිටල් T ඇලීලයි සිම්පල් T ඇලීලයි. කැපිටල් T කියලා අපි සාමාන්‍යයෙන් සම්මතයක් විදිහට ලියන්නේ ප්‍රමුඛ ඇලීලේ කැපිටල් ලකුරෙන්. සිම්පල් T නිරිල ඇලීලය සිම්පල් ලකුරෙන්. හරි. මෙතන ඒක තමයි උනේ. මෙන්ඩල් හිතුවා දැන් මොකක් හරි සාධක දෙකක් තියෙනවා ලක්ෂණයක් තීරණය කරන්න. මේකේ එකක් පේන්න තියෙනවා අනිත් එක හැංගිලා තියෙනවා. පල්ලෙහාට එද්දි ඒකේ හැංගිලා තියෙන එක ඉස්මතු වෙලා තියෙනවා. හරි. එතකොට එයා ලක්ෂණ දෙකක් කියලා හිතුවනේ එතන. ඊට පස්සේ එයා මෙන්න මෙතන මේකට එයා හිතපු දේ කරන හැටි මෙතන. හොඳ ඒකාංග බොහොම. හරියට තේරුම් ගන්න මේක මේ විදිහට තේරුම් ගත්තට පස්සේ ඔයාලට ගණන් මේකේ ඇත්තටම හරිම සරලයි මේ ඔය ප්‍රවේදීය කියන කොටස. ඒකේ එන ප්‍රශ්නයක් ආවොත් ඔයාලට ආස හිතෙන්න ඕනේ මේ ඒකේ උත්තරේ තියෙනවනේ කොහොමද? හරි MCQ වල වුණත් ඔයාලට අර ප්‍රොෆෙසර්ට මාරු කරන්න බෑ ඒකේ උත්තර. එක එක තර්ක ගේන්න බෑනේ ගාන හැදුවා උත්තරේ ගත්ත එච්චරයි. මෙන්ඩල් කියන්නේ මේ හද්ද පරණ මේ කතන්දරයක් ඒව වෙනස් කරන්න ඉතිහාසය වෙනස් කරන්න බෑනේ. ඒ යාගේ කියපු විදිහට අපි ගාන හැදුවම උත්තරේ එනවා. හරි. එතකොට මෙහෙමයි. එයා ගත් මේ F1 පරම්පරාවම අදින්නේ. හරි F1. අර 100%ක් උස වෙච්ච එක. එයාට පෙවුනනේ ඒකේ පේන්න තියෙන ලක්ෂණයක්. එයා ගත්ත මෙහෙම. එක ඉංග්‍රීසි අකුරු එයා ගත්තා. හරි. කැපිටල් T. ඒ ලක්ෂණේ වගේම පේන්නේ නැති ලක්ෂණයකුත් තියෙනවා. ඒක එයා ගත්ත සිම්පල් T කියලා. හරි. කැපිටල් T සිම්පල් T. එතකොට එයා අර ප්‍රමුඛ ශාකවල ගත්තා. දැන් මේක මේ කැපිටල් T කියන්නේ ප්‍රමුඛ සාධකය නේ. ප්‍රමුඛ සාධකය මේක යටපත් වෙච්ච සාධකය. යටපත් වූ සාධකය. හරි. එතකොට ප්‍රමුඛ සාධකය තමයි එළියට පෙවුනේ උස. එතකොට මේක ප්‍රමුඛ සාධකය කියන්නේ උසට අදාළ සාධකය. මේක මිටි වලට අදාළ සාධකය. හරි. එතකොට මේකෙන් ඊළඟ පරම්පරාවේ F2 හැදෙද්දී සමහර කට්ටිය හිටියා මිටි පෙන්නන කට්ටියක්. හරි. ඊපස්සේ ආර P මුලින්ම ගත්තු ජීවීන්. එයා දන්නවා මුලින්ම ගත්තු ජීවීන්ගේ මෙහෙම පරම්පරාවෙන් පරම්පරාවට යනකොට මුල් පරම්පරාවට වඩා ඒ කියන්නේ උස්සගස් වලට වඩා වෙනස් ඒවා කලාතුරකින් හරි හැදෙනවා නම් එතන ඒ ශාක මුහුම් පෙළ නෙවෙයි. එතකොට තමයි මේ වගේ මිශ්‍ර වෙලා තියෙන්නේ. ඇයි මේක එකක් තියෙනවනේ. මේක එකක් තියෙනවා හැංගිච්ච එකක්. හැංගිච්ච එකක් එළියට එන්න පුළුවන් පසු පරම්පරාවල. හැබැයි මෙයා මුලින්ම ගත්තේ නුමුහුම් පෙළ උසමයි.
මිටිමයි. එහෙමනේ ආවේ. හරි. එතකොට බලන්න එහෙනම් ජනක ශාකවල උස ජනක ශාක මේ විදිය ප්‍රවේණ දර්ශන. හරි. වචන ඒව හොඳේ. මම ඒක කලින් බලලෙන්නේ ඒකයි. මේක මම පුළුවන් තරම් ඒ වචන නොදා ඔයාලට තේරෙන සිංහලෙන් කියනවා. ඒත් ඉතින් සමහර තැන්වල ඒවා නොදා බෑ. ප්‍රවේණි දර්ශය. මේ වගේ ඇලීල සංකලනයක්. හරි. යම් ජීවියෙකුගේ ඇලීල සංකලනය අපි කියනවා ප්‍රවේණි දර්ශය කියලා. ඒ වගේම යම් ජීවියෙකුගේ බාහිරට ප්‍රකාශනය වන ලක්ෂණය අපිට පේන ලක්ෂණය අපි කියනවා රූපානුදර්ශය කියලා. එතකොට මෙයාගේ රූපානුදර්ශය උස. හරි. ප්‍රවේණි දර්ශය capital T simple T. ප්‍රමුඛ ඇලීලයි නිලීන ඇලීලයයි. ඒකට අපි කියනවා විෂම යුග්මක කියලා. හරි. හැබැයි ජනක ශාක මේ මේන් ජනක ශාකනේ ගත්ත. එහෙනම් මේක પરම්පරා ගන්නවා ගියත් simple T ට අදාළ ලක්ෂණයක් ඇවිල්ලා නැහැ. මිටි ශාක ඇවිල්ලා නැහැ. එහෙනම් මේක අනිවාර්යෙන් උස මෙන්න මේක වෙන්න ඕන කියලා එයා හිතුවා මෙන්ඩල්. හරි. එහෙනම් ඉතින් ඉතුරු එක මේක වෙන්න ඕන කියලා හිතුවා. එයා කිව්වා එයා ඊට පස්සේ හිතන්නේ නැති මේක මෙහෙම තියෙන කොටත් එයාට පෙවුන උස. මෙහෙම තියෙන කොටත් එයාට පෙවුන උස. මෙහෙම තියෙනකොට විතරක් පෙවුන මිටි. එයා බැලුවා මේව කොහොමද එතකොට F2 හරි F1 100%ක් මේක ආවේ. එයා හිතුවා දැන් ඊළඟට එයා හිතුවා කොහොමද හිතන්නේ බලමු එයා හිතන්නේ කොහොමද කියලා. ඊට පස්සේ F2 ගත්තම ඒකේ ආවනේ උස 3ට මිටි එකක්. උස 3ට මිටි එකක් එන්නේ කොහොමද කියලා එයා හිතුවා. අනිවාර්යෙන් මිටි එකක් එනවා නම් මේක වෙන්න ඕන කියලා එයා දන්නවා. හරි මිටි එකක් වෙනවා නම් මේක වෙනවද? වෙනවනේ. මිටියක් වෙනවා නම් මේක වෙන්න ඕන කියලා එයා දන්නවා. හරි. එතකොට තව 3ක් එන්න බෑ උස. හරි. එයා පොඩ්ඩක් ඒක කල්පනා කරනකොට එයා මෙහිම බැලුවා. හරි. දැන් මේකේ තියෙන ලක්ෂණ හිම් පිටින්ම ඊළඟ પરම්පරාවට එනෝනම් ඔක්කොම උස වෙන්න එපයි එතන. හරි. තේරෙනවද? මේ දෙකම ඊළඟ પરම්පරාවට ඒක උසම තමයි මේකමනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. එයා බැලුවා මෙතන දැන් මේක T දෙකක් අයින් වෙන්න එපයි. හරි. මිටි එකක් එන්න නම් නේ. මිටි එකක් ඇවිල්ලා නම්. හරි. එතකොට එයා බැලුවා මේවා F1 પરම්පරාව ජන්මානු හදද්දි. ඇත්තටම ජන්මානු හදද්දි නෙමෙයි උතන බීජාණු හදද්දි. හොඳේ ශාකවල උණණය වෙන්නේ බීජාණු හදද්දි නේ ඇලීල යුගල වෙන් වෙන්නේ බීජාණු හදද්දි. බීජාණු ශාකයෙන් දැන් බීජාණු ශාක પરම්පරාව ප්‍රමුඛයිනේ. ඔය ගෙවතුමෑ ශාකයන් සපුෂ්ප ශාක. ඒ බීජාණු ශාක પરම්පරාව ප්‍රමුඛයි. ජන්මානු ශාක પરම්පරාව නිලීනයි. නිලීන කියන්නේ චීන වෙලා තියෙන ජන්මානු ශාක પરම්පරාව. ඉතින් ඒවයි ජන්මානු හදනවයි කියන්නේ අර බීජාණු වෙන් ජන්මානු හදනවයි කියන්නේ ඉතින් අර එකට වගේ වෙන සිද්ධියක්. ඒක නිසා කියන්නේ ඉතින් ජන්මානු හදනකොට ඇලීල යුගල වෙන් වෙනවයි කියලා. හරි. අවුලක් නෑ අපිට එතකොට ඒක සත්‍යයිනේ. අපි එහෙම කියමු ජන්මානු කියලා. හරි. එතකොට මෙයා හිතුවා මේ ජන්මානු හදද්දි මෙන්න මේ ඇලීල යුගල කියන ලක්ෂණයක් තියෙන එක නේ ඇලීල යුගල වෙන් වෙනවයි කියලා. එහෙම එයා හිතලා බැලුවා. අන්න එතකොට මෙතන T එකක් එළියට එක ජන්මානුවක තියෙනවා කැපිටල් T එකක් එක ජන්මානුවක තියෙනවා සිම්පල් T එකක් මෙයාගේ. හරි. එතකොට මෙයා වගේ තව කට්ටිය ඉන්නවනේ. එතකොට මෙයා අපි හිතමු මේක කලංකය වගේ ඉතින් ගැඹුරට තේරුම් ගන්නව නම් ඉතින් මාර ලස්සනයි. හරි. ඔයා හිතන්න මේකේ දෙකක් F1 මුහුම් කළානේ අපි F2 ගත්තේ. මේ F1 මුහුම් කළානේ. සපරාගණය වෙන්නේ කියලානේ අපි කිව්වේ මේවා සපරාගණය වෙන්න එහෙම තිබ්බා. ඊට පස්සේ ඊළඟ પરම්පරාව සපරාගණය වෙනකොට මෙන්න මේ එකක්. හරි. මේ වගේම අණ්ඩසෛලයි. ඒ වගේම අර පුන් නෂ්ටි නේ අපි එහෙම හිතුවත් අර සපුෂ්‍යාකවල දිත්ත සංශ්ලේෂණය වලට මතකද? ඒ අණ්ඩසෛලයේ තියෙන්නේ එක්කෝ කැපිටල් T එක්කෝ සිම්පල් T. අර පුන් නෂ්ටිය තියෙන්නේ ඒක ගුණයිනේ එක්කෝ කැපිටල් T එක්කෝ සිම්පල් T. එතකොට ඒක සංශ්ලේෂණ වෙනකොට ඔයා දන්නවා හතරක් වෙන්න පුළුවන්. වැඩ හතරක්. කොහොමද? මේ මෙහෙම දෙන්නේ හිටියේ මේක ඔයා හිතන්න අර අණ්ඩය කියලා. හරි අණ්ඩ සෛලය. ඩිම්බ කල්ල කෝෂය ඇතුලේ තියෙන ආධාරක සෛල දෙක මැද. හරි.
මේක ඔයා හිතන්න sorry මේ අණ්ඩසෛලය නෙමෙයි මේක ශාකය. හරි? එකම ශාකය අවුලක් නැහැ. ශාක දෙකක් කියලා ගත්තත්. හරි. ස්වය පරාගණය හෝ පරපරාගණය වුණත් අවුලක් නැහැ. පරපරාගණය හරි. එතකොට මේ F1 ගුණ කිරීම F1 නේ. හරි? කියනෝනේ? F1 ගුණ කිරීම F1 නේ. ඒකේ ළමයි අර ජන්මානු හැදෙනකොට මේ ජන්මානු හැදෙනකොට මේ ඇලීල දෙක වෙන් වෙනවයි කියලා යා එතනින් තේරුම් ගත්තා. මේ ජන්මානු කරනකොට අපි පොඩ්ඩක් ඒක රවුම් කරනවා. ජන්මානු එහෙම තමයි සම්මතයක් විදියට එහෙම කරනවා. හරි. එතකොට යා ඊළඟ එකේ යාට ආවේ මේ මේකත් එක්ක යා හිතුවම අනිවාර්යෙන් සිම්පල් t දෙකක් එන්න ඕන මෙහෙම. හරි. මෙහෙම යා බැලුවා දාලා වැඩේ වෙනවද කියලා. වැඩේ හරි කියා. හරි. හරි. එතකොට බලන්න මෙන්න අනුපාතය. උස 3යි මිටි 1යි. උස 3යි මිටි 1යි. උස 3යි මිටි 1යි. එහෙනම් එයාට වැඩේ තේරුණා. ඒකාංග මුහුම තමයි එයා කරේ. එයා තේරුම් ගත්ත වැඩේ මොකද්ද? යම් ලක්ෂණයකට තීරණය කරන අපි දැන් දන්නවා මොකද්ද මේ ඥානයක. හරි? මම ඒක නැවත නැවත කියනවා කලින් මොලිකියුල කරද්දිත් කරා. මේ ටික ඉවරයක් කළා මෙන්ඩල් නියමයි මෙන්ඩලියන් ඕන ප්‍රවේණිය ඉවර කළා මොලිකියුල ටිකේ තු ටික අරලා දාන්න හැදුයි මම. හරි. මේකේ ලක්ෂණයක් තීරණය කරන ඇලිල්ල දෙකක් තියෙනවා ඥානයක. හරි ඥාන කතාවක් නෑ මෙතන. මොකක්යි ලක්ෂණයක් තීරණය කරන සාධක ලක්ෂණයක් තීරණය කරන සාධක දෙකක් තියෙනවා කියන්නේ ඇලිල්ල දෙකක්. හරි. ඒවා ජන්මානු සෑදීමේදී වෙන් වෙනවා. අන්න අපි කියන මොකද්ද? වියුක්ත වීම පිළිබඳ නියමය. මොකද්ද? මෙන්ඩල්ගේ පළවෙනි නියමයට අපි කියන වියුක්ත වීම පිළිබඳ නියමය. හරි. ඒ කියන්නේ යම් ලක්ෂණයකට අදාළ ඇලීල දෙකක් තියෙනවා සාධක දෙකක්. ජන්මානු හදද්දී ඒ ඇලීල එකිනෙකට වෙන් වෙනවා. එක ඇලීලයක තියෙන ඒත් එක්ක මෙයා කිව්වේ එක ඇලීලයක තියෙන sorry එක ඒ කියන්නේ මේ එකක එක ඇලීලයක් ඉතුරු ශාකයේ හැදෙන ඒවායින් ඕනම ඇලීලයක් එක්ක ජනිතයෙන් හදන්න පුළුවන් කියලා සංසේචනය වෙලා. හරි. දැන් මේක කැපිටල් T එකයි මේක කැපිටල් T එකයි සංසේචනලා හදන්න පුළුවන්. ඒ කියන්නේ ජන්මානු වර්ග දෙකක් හදන්න ඕනේ. අපි දන්නේ නැහැ. හරි. මම මෙතන හිතුව මම පරාගදානිය කියලා. හරි. මෙතන ඉන්නවා කල්ලකෝෂයක් කියලා. හරි. කල්ලකෝෂය කියන්නේ ජන්මානු ශාකය. ජයජන්මානු ශාකය කල්ලකෝෂය බවට විකසනය වෙද්දී එයාගේ සමහර ඩිම්බවල තියෙනවා කල්ලකෝෂයේ අණ්ඩසෛල. ඒ අණ්ඩසෛල වල තියෙන්නේ මෙන්න මේ කැපිටල් T කියන ඇලීලය. සමහර අණ්ඩසෛල වල තියෙන්නේ සිම්පල් T කියන ඇලීලය. දැන් මම හදන පරාගවල සමහර ඒවායි තියෙන ඒක ගුණ පරාගවල අර ජනක නෂ්ටි ඇත්තටම කියනවා ඒවයි තියෙන්නේ සමහර ඒවායි කැපිටල් T සමහර ඒවා සිම්පල් T. හරි. කැපිටල් T සිම්පල් T කියන දෙකම නැහැ. දෙකම තියෙන්නේ ජීවියාගේ මගේ ඇතුලේ. හරි. එතකොට ඕක දැන් අර පරාගණය වෙනකොට කැපිටල් T එකක් තියෙන පුන්නෂ්ටියක් කැපිටල් T එකක් තියෙන අණ්ඩයක් එක්ක හා වෙන්නත් පුළුවන්. කැපිටල් T එකක් තියෙන පුන්නෂ්ටියක් සිම්පල් T එකක් තියෙන අණ්ඩයක් එක්ක හා වෙන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑනේ ඒක දෙක හා වෙන එක. පස්සේ තමයි දන්නේ මේක මොකද්ද කියලා. හරි. වැඩි තේරුම් ගන්න. හරි. එතකොට වැඩේ මේ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න එතකොට වියුක්ත වීම පිළිබඳ නියමය ඕක. මෙන්ඩල්ගේ පළවෙනි නියමය. මේක පොඩ්ඩක් පොඩි සටහනක් දාගන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි. ඉස්සෙල්ලා ඕනනම් මේක දාගන්න. හොඳේ කට්ටිය ඔය මුහුම් පෙළ අර මේව පටලවා ගන්නවා. මුහුම් පෙළ මුහුම් කියන්නේ මොකද්ද? නොමුහුම් කියන්නේ මොකද්ද? මේක දාලා ඕනනම් මෙතන මෙන්ඩල් කියලාම දාගන්න. හරි. මෙන්ඩල් ගෙවතුමෑ ශාක. මේ ඒකාංග මුහුම උස ශාකයකුයි නොමුහුම් පෙළ උස. නොමුහුම් පෙළ උස. නොමුහුම් පෙළ මිටි.
100ක් උස. ඊට පස්සේ උස 3ට මිටි 1 අනුපාතයට ආවා S1 S1 මේව කරාම. ඊපස්සේ යා මෙතන තමයි හැදුවේ පේරන්ට්ස්ලා ගත්තු හැටි ඔයාලට මතකයි. පිළිවෙලට ඒ විදිහටම හිතන්න පුළුවන් නම් වැඩේ ලේසි ඉස්සරහට යන්නේ. හරි. හරි මෙතන capital T simple T උනායි එකක් ප්‍රමුඛ ලක්ෂණ එක ප්‍රමුඛ සාධකයක් වෙනවා එකක් යටපත් වෙන එකක් වෙනවා. මේ දෙකම තියෙනවා මේකේ. හැබැයි පේන්නේ ප්‍රමුඛ ඇලිලයට අදාළ රූපාන්තරශය. එතකොට මේක මෙහෙම වෙනවා නම් මේක දිගින් දිගටම වෙනස් ලක්ෂණ පෙන්නුවේ නැතුව ජනකයම මේ විදිහටම ප්‍රවේණිගත වෙනකොට මේක නොමුහුම් පෙළක්. එතකොට මේකේ simple T නෑ. capital T අනිවාර්යෙන් තියෙන උසනේ. simple T නෑ. මොකද පරම්පරා ගණනාවක් capital T ම තමයි ආවේ. හරි. එතකොට මේක capital T මේක නොමුහුම් පෙළ simple T. හරි. එතකොට එයා ගත්තා. මේක බලලා මේක වෙන් වෙන හැටි මේ විදිහට උස 3ට මිටි 1යි එන්නේ. ඒ අනුපාතය වැදගත්. හරි. අනුපාතය වැදගත්. ඒක තමයි වැදගත් වෙන තැන තමයි ඔයාලට මතක තියෙන්න ඕන අනිවාර්යෙන්ම ඒකාංග මුහුමේ. එහෙනම් මෙන්නගේ පළවෙනි නියමයට අදාළ ඒකාංග මුහුමේ. F1 වලට ආවේ. ඔයාලට මේ මුහුම මතක තියෙන්න ඕන ළමයි. රචනා ප්‍රශ්න වලට ඇහුවොත් ඒක ලියන්න. අපි අඳින්න ඕන මේ විදිහට. හරි. ඔයාලා ලියන්න ඕනේ F1 වල 100%ක් ආවේ උස. හරි 100%ක් ආ උස කියන එක මතක් වෙන්න ඕන. උස කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය. F2 එක කියන්නේ F1 මුහුම් කරාම. හරි. F2 එකේ ආපු අනුපාතය දන්න ඕන 3ට 1යි. 3ට 1 අනුපාතය මතක තියෙන්න ඕන. හරි. උස 3ට මිටි 1යි. මේ දෙක අනිවාර්යෙන්ම දාලා කොටු කරගන්නකො ඒකාංග මුහුමට අදාළව මෙන්ඩලිය ප්‍රවේණීය මෙන්ඩල්ගේ එක නියමය. නැත්තම් ඒකාංග මුහුම. මේක වැදගත්. මේක කටපාඩම් තියෙනවා. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මේක දාගන්න. සටහනක් දාගන්න. ඊට පස්සේ ඔය F1 පරම්පරාවේ 100% උස ශාඛාවේ අර අතන F1 මම රවුන්ඩ් කරලා තියන්නේ. ඒ කට්ටිය මේ අපි ඒකාංග මුහුමෙන් පළවෙනි ජනිත පරම්පරාවනේ. ඒ කියන්නේ මුහුම් පෙළ උස ශාඛයි, මුහුම් පෙළ මිටි ශාඛයි මුහුම් කරාම පළවෙනි ජනිත පරම්පරාවේ 100%ක් උස ආපු කට්ටිය අපි ඒකට කියනවා ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා. එතන ඔය F1 එක රවුන්ඩ් කරලා හරි මොකක් හරි F1 එකට ඊතලයක් දාලා කියන්න ඒකාංග දෙමුහුම් ජීවීන්. හරි එතකොට එක ලක්ෂණයක් සඳහා මොකද ලක්ෂණය ශාකයේ දිග. ශාකයේ දිග කියන එක ලක්ෂණයක් සඳහා විෂම යුක්මක ඇලීල සංකලනයක් තියෙන ජීවීන් අපි කියනවා ඒකාංග දෙමුහුම් ජීවීන් කියලා. එක ලක්ෂණයක් සඳහා
ඔයාගේ සම්පත් පොතේ ඇති දම් පාට පුෂ්පයි සුදු පාට පුෂ්පයි. ඒකත් එහෙම තමයි ඉතින්. ඒකෙත් F1 වලට ආවේ 100%ක් දම් පුෂ්ප. F1 එක ස්වපරාගණයෙන් හෝ පරපරාගණයෙන් ඊළඟ ජන්ත පරම්පරාව වෙනකොට ඒකේ හිටිය දම් 3ට සුදු එකයි. මේකම තමයි. මේකේ උස්ස කියන්නේ ශාකයේ දිග කියන ලක්ෂණය විතරක් ප්‍රවේණිගත වෙන හැටි ගත්ත ඒකාංග මුහුමෙන් විනාඩියක් ඉන්නලා හරි.
හරි. හරි. පදන්නෝ දැන් මෙන්ඩල්ගේ පළවෙනි නියමය මොකක්ද කියලා. හරි යම් ලක්ෂණයක් තියෙන කරන සාධක දෙකක් තියෙනවා. ජන්මානු හැදෙද්දී ඒ සාධක දෙක වෙන් වෙනවා. එක් ජන්මානුක තියෙන්නේ එක් සාධකයක් විතරයි. හරි. ඕකනේ දීලා තියෙන පළවෙනි නියමයට. බලන්න. සම්පත් පොත් ඇති ඔයාලා ගාව දැනට මෙන්ඩල්ගේ ආවේනීය පිළිබඳව පළමු වන නියමය. වියුක්ත වීම පිළිබඳ නියමය. මෙන්ඩල්ගේ පළවෙනි නියමය ඉදිරිපත් වන්නේ ගෞතමයා ශාකය යොදාගෙන සිදු කරන ලද ඒකාංග මුහුම ඇසුරෙන්. මම ඒක වෙන හැටි කියලා දුන්නා හරියට. හරි. F2 ජනිතයන් අතර නිරීක්ෂණය කර අනුපාතය 3ට 1යි. F2 3ට 1යි. F1 100%ක් ප්‍රමුඛ ලක්ෂණය. හරි උස. එහෙම නැත්නම් දම් සුදු මල් ගත්තා නම් 100%ක් දම් පාට. අනුපාතය පැහැදිලි කිරීමටයි. ඔහුගේ කල්පිතවලට අනුව ඇලීල ලෙස හඳුන්වනු ලබන ආවේනික සාධක දෙකක් මගින් සෑම ආවේනික ලක්ෂණයක්ම නිර්ණය කරයි. ජන්මානු හැදෙද්දී ඒවා අදාළ ඇලීල එකිනෙකට වෙන් වෙනවා. හරි එක ජන්මානුකට යන්නේ එක ඇලීලයි. ඔය වචන ටික මම කියන වචන ටික එන්න ඕන වගේ උත්තරේ. හරි. සෑදෙන සෑම ජන්මානුවකටම එක බැගින් ලැබේ. මෙය මෙන්ඩල්ගේ වියුක්ත වීම පිළිබඳ නියමයයි. මෙන්ඩල්ගේ ආවේනී පිළිබඳව පළමු නියමය මේක කියලා හඳුන්වනවා. ඒක වියුක්ත වීම පිළිබඳ නියමය. ඊට පස්සේ අර දීලා තියෙනවා මම කතා කරපු එක ඔයා මෙතන දැනගන්න ඕන පනච්චතුරස්‍රයක මම ඉතුරු එකේ කියන්නම් මේකේ අවශ්‍යුම් නැහැ පනච්චතුරස්‍රය. මොකද ප්‍රවේණි දර්ශ ප්‍රමාණය අපිට ආවේ 4ක් වගේ පොඩි ප්‍රමාණයක්. අපි පනච්චතුරස්‍රයෙන් බලමු. ද්වාංග මුහුමේ ඉඳලා ප්‍රවේණි දර්ශ අනුපාත ප්‍රස්තාරිකව නිරූපණය කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයා මේ පනච්චතුරස්‍රයක අර්ථ දැක්වීම ස්ට්‍රක්චර් එකේ අහන්න පුළුවන්. එතන චුට්ටක් මාක්‍යයක් දාලා තියාගන්න පනච්චතුරස්‍රයක් යනු කියලා අහන්න පුළුවන් ඔයාලගෙන්. හරි. එතකොට අපි කියන්න ඕන නිශ්චිත මුහුමකින් හෝ අභිජනන ක්‍රියාවකින් ලැබෙන ජනකයින් නෙවෙයි ජනිතයින් ලැබෙන ජනිතයින්ගේ ප්‍රවේණි දර්ශ ප්‍රස්තාරිකව නිරූපණය කිරීම. හරි. ප්‍රවේණි දර්ශවල ප්‍රස්තාරික නිරූපණය කියලා තමයි අපිට ඔය පනත් චතුරස්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඉස්සරහට යන් කොහොමද පනත් චතුරස්‍රය මගින් ලැබෙන ප්‍රජනිතයේ ප්‍රවේණ දර්ශ අනුපාත ප්‍රවේණ දර්ශ කොහොමද නිරූපණය කරන්න කියලා. හරි. ඊට පස්සේ අපි යන් ද්වාංග මුහුමට. ඒකාංග මුහුම හරියට තේරුම් ගත්තා නම් ද්වාංග මුහුම ඒකම තමයි. හරි. පොඩි තැනයි වෙනස් වෙන්නේ. අපි කිව්වා මෙන්ඩල්ගේ පළවෙනි නියමය. පළවෙනි නියමය වියුක්ත වීම පිළිබඳවයි. හරි. වියුක්ත වීම පිළිබඳ නියමය. දෙවැනි නියමය අපි කියනවා ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. ස්වාධීන සංරචනය සම්බන්ධ නියමය. වියුක්ත වීම පිළිබඳ නියමය ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. අපි මේක කතා කරා. දැන් අපි යනවා මෙයට. හරි.
මෙන්ඩල්ගේ මේ දෙවන නියමය ඉදිරිපත් කරන්න එයා යොදාගත්තේ ද්ව්‍යාංග මුහුම. ද්ව්‍යාංග මුහුම කියන්නේ ඒකාංග මුහුම ඉගෙන ගත්තා. ඒ කියන්නේ එක ලක්ෂණයක් පමණක්. කොහොමද પરම්පරාවෙන් પરම්පරාවට ගමන් කරන්නේ? කොහොමද ප්‍රවේණිගත වෙන්නේ? එක් ලක්ෂණයක් පමණක්. කොහොමද ප්‍රවේණිගත වෙන්නේ කියන එක ඒකාංග මුහුමේ අපි කතා කරා. දැන් මේ දෙවන නියම ඉදිරිපත් කරන්න මූලික වෙච්ච ද්ව්‍යාංග මුහුමේ අපි කතා කරන්නේ ඒ වගේ පරස්පර ලක්ෂණ දරන යම් පරස්පර ගති ලක්ෂණ දරන යම් ලක්ෂණයක් නෙවෙයි ලක්ෂණ දෙකක් වැදගත් එකට ප්‍රවේණිගත වෙන ආකාරය ලක්ෂණ දෙකක් එකට ප්‍රවේණිගත වෙන ආකාරය තමයි අපි ද්ව්‍යාංග මුහුමේ කතා කරන්නේ. ඉස්සෙල්ලා එයා බැලුවේ මෙන්ඩල් බැලුවේ ගෙවතු මෑශාක වල උස මේක මිටි දිග විතරයි එයා බැලුවා. ඊටු ඒ මොකුත් බැලුවේ නැහැ. ඒ ලක්ෂණ විතරයි. හරි උස කියන්නේ ශාකයේ දිග ප්‍රමාණය කියන ලක්ෂණ විතරයි પરම්පරාගත වෙන හැටි ප්‍රවේණිගත වෙන හැටි බැලුවේ ඒකාංග මුහුම. ද්ව්‍යාංග මුහුම කියලා කියන්නේ ඒ වගේ ලක්ෂණ දෙකක් එකට කොහොමද ප්‍රවේණිගත වෙන්නේ කියලා. හරි ඒක තමයි අපි මේ බලන්න යන්නේ. ඒකේ මම ලොකුවට අරව කියලා දෙන්නේ නැහැ. අවශ්‍ය ටික කියන්නම්. එයා ඒ වගේම මෙන්න මෙහෙම. හරි. එයා ගත්ත ඇට මොනවයි? මෑට. ගෙවතු මෑට ගත්තා. හරි. මෙන්න මේ වගේ රවුම් ගෙවතු මෑට කහ රවුම් කහ පාට රවුම් ඇට තියෙන ශාක අර වගේම නුමුහුම්. හරි. නුමුහුම් පෙළ. නුමුහුම් පෙළ. නුමුහුම් පෙළ ගන්නේ කොහොමද කියලා දන්නවද? පේනවද? අඩුවෙන් පේන්නේ නේ. පේනවද මේක? කොහේ කියන්නේ? පැහැදිලි නැද්ද? බෝඩ් එක. ළමයි? පැහැදිලි. හරි. ඕකේ. හරි. නුමුහුම් පෙළ ගන්නේ කොහොමද කියලා දන්නවා. પરම්පරා ගණනාවක් මේකේ හැදිච්ච හැම එකේම ඇටේ කහ රවුම්. ඇට කහ රවුම්. හරි. බීජ. ඊට පස්සේ තව ගත්තයා හරි මේක කොළ පාටයි කොළ හැකිලිලා හරි කොළ හැකිලුණු කහරව් එයා කරේ මේ ලක්ෂණ දෙකම දැන් මොකද ලක්ෂණ දෙක වෙනෝනේ ලක්ෂණ දෙක මොකද්ද බීජවල පාට කරල් වල ස්වභාවය කරල් බීජවල හැඩය වල හැඩය මේ දෙකම කොහොමද එකට પરම්පරාවෙන් પરම්පරාවට යන්නේ කියන්නේ ප්‍රවේණිගත වන්නේ කොහොමද කියලා බැලුවා හරි ලක්ෂණ දෙකක් එකට ප්‍රවේණිගත වෙන්නේ කොහොමද කියලා බැලුවා එයා මෙන්න මේවට අපි කිව්වා පේරන්ට්ස්ලා ජනකයින් හරි මෙයාලගෙන් හැදෙන ඊළඟ પરම්පරාව අපි කිව්වා පළවෙනි ජනිත પરම්පරාව F1 ජනිත પરම්පරාවේ ළමයි ලැබුණේ වැඩේ කියන්නේ මෙන්න මේක විතරයි හරි මේක විතරයි ලැබුණේ 100%ක්ම මොකද්ද කහරව් 100%ක්ම හරි ඔක්කොම කහරවුන්නේ S එකේ ඇම්බුනේ හරි එතකොට මෙන්ඩල්ට තිබ්බා මේක මෙහෙම ආවට පස්සේ මෙන්ඩල්ට හිතන්න බැරි දෙකක් තිබ්බා හරි එක්කෝ මේකම මේකට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ අපි හිතමු යම් ලක්ෂණයක් තියවට මම අර ප්‍රවේණ්‍ය කරපු මේ මොලිකියුලර් කරපු නිසා දන්නවා යම් ලක්ෂණයක් තීරණය කරන ජානීය x නම් හරි මේ x කියන්නේ තේරෙනවද ඔයා හිතන්නේ x කියන්නේ බීජවල පාට තීරණය කරන ජානය කියලා
ඒ ජානේ තියෙනවා කහ පාටට අදාළ ඇලීලයකුයි කොළ පාටට අදාළ ඇලීලයකුයි. හරි. ඊට පස්සේ අපි කියමු y කියලා ජානයක් තියෙනවා. ඒ y මේ y නෙවෙයි. හරි. y කියලා ජානයක් තියෙනවා හැඩය තීරණය කරන. අපි z කියලා ගමු. z කියන ජානයක් තියෙනවා හැඩය තීරණය කරන. ඒක ඇලීල දෙකක් තියෙනවා. round. හරි. r කියලා ගමු. අනිත් එක හැකිලුණු simple r. මොකද මේ මම කැපිටල් දැම්මේ මෙතන කැපිටල් දැම්මේ කහ. මේක කොළ. හරි. මේක round. මේක හැකිලුණු. මොකද මේකට මම කැපිටල් සිම්පල් එහෙම හරියටම දැම්මේ කහ වලට කැපිටල් y දැම්මේ මේ F1 පරම්පරාවේ කහ පාට නේද පෙළ තියෙන්නේ. මේ මුහුම් පෙළ කහ පාටෙනුයි කොළ පාටෙනුයි. ඒ කියන්නේ බීජවල වර්ණය විතරක් අපි සලකමු. බීජවල වර්ණය විතරක් ඒකාංග මුහුමේ වගේ ඒකාංග මුහුමේ වගේ බීජවල වර්ණය විතරක් සැලකුවම ඒක වගේම 100% කහ පාට ඇවිල්ලා තියෙන. කහයි කොළයි මුහුම් කරාම 100% කහ. ඒකාංග මුහුම වගේ. හරි. ඒක එහෙම ඒ විදිය ඒක විතරක් බැලුවා නම් ඒක ඒකාංග මුහුම. හැබැයි යා බැලුවා තව ලක්ෂණයක් round කියන්නේ බීජවල ස්වභාවයත් කොහොමද එන්නේ කියලා. මේකට ඇවිල්ලා තිබ්බා round කියන බීජවල ස්වභාවයත් මේකේ තිබ්බ එකම ඇවිල්ලා තිබ්බා මේකට. හරි. එතකොට මෙයාට හිතන්න පුළුවන් පැති දෙකක්. දැන් එයා ඒකාංග මුහුම කරලා තියෙන්නේ. හරි. ඔයාලා දැන් මේක එකපාර يعني මුකුත්ම දන්නේ නැතුව හිටියනම් ප්‍රවේණියේ මේ වීඩියෝ එක තව පාරක් බලන්න. මම ඔයාලට බලන්න දෙන්නම්. නැත්තම් අනිත් කට්ටිය එකපාරින් මේක දාගන්න. හරි. ඕන කෙනෙක්ට තේරෙන විදිහට කරන්නේ. හරි. එතකොට දැන් ළමයි මෙයාට හිතන්න තිබ්බ පැති දෙකක්. මොකද පැති දෙක? දැන් එයා දැන් මේක කියන්නේ නුහුම් පෙළනේ. නුහුම් පෙළ නම් කහනම් කහ පාටට y වෙන්න ඕන. හරි. ඒක එකක් කැපිටල් එකක් සිම්පල් වෙන්න බෑ. ඒතකොට නුහුම් පෙළ වෙන්නේ නෑනේ. රවුම් එකට කැපිටල් G වෙන්නත් ඕන. හරි. එතකොට මේකේ අපි ප්‍රවේණදර්ශය ගත්තොත් කැපිටල් Y කැපිටල් G වෙන්න ඕන. හරි. මොකද අපි කහ පාටට ගත්තේ කැපිටල් Y. මේක කහ පාටයිනේ. එහෙනම් කැපිටල් Y දෙකක් වෙන්න ඕන. කැපිටල් සිම්පල් Y එන්න බෑ නුහුම් පෙළ නිසා. හරි. එතකොට මේක රවුම් නේ. මේක රවුම් නිසා මේක කියන්නේ F1 වලට රවුම් ආපු නිසා හැකිලුණු යටපත් වෙලා රවුම් ප්‍රකාශ වෙච්ච නිසා අපි කියනවා රවුම් කියන ලක්ෂණය ගති ලක්ෂණය ප්‍රමුඛ ගති ලක්ෂණය. හරි. එතකොට රවුම් කියන එකට අපි කැපිටල් G දැම්මා. මෙන්න මේක තමයි ප්‍රවේණිදර්ශය මේකේ. හරි. අලිල සංකලනයේ ප්‍රවේණිදර්ශය මේකේ. මේකේ ප්‍රවේණිදර්ශය එතකොට කැපිටල් සිම්පල් y සිම්පල් G නේ. සිම්පල් y සිම්පල් G මේකේ ප්‍රවේණිදර්ශය. අන්න දැන් එයාට හිතන්න පැති දෙකක් තිබ්බා. හරි. එක්කෝ මෙයා මෙන්න මෙයා. හරි. එක්කෝ මෙයා නෑ. මෙතෙන්ට නෙවෙයි ඊළඟ ස්ටෙප් එකට තමයි හිතන්න පැති දෙකක් තියෙන්නේ. මේක ඉතින් කොහොමත් මේ වෙනවා. දැන් මේකේ මේ හරි. මේකේ දැන් ඇලීල මේක කහ රවුම් ආවනේ 100%. ඊට පස්සේ මෙයා මේක ස්වපරාගණය පරපරාගණය වෙන්න තිබ්බා. හරි. එතකොට F1 එකත් එක්ක මුහුම් වුණාම මේ පළවෙනි ජනිත පරම්පරාව අරකේ වගේ ඒක ඊට පස්සේ ආපහු මෙහෙම මුහුම් වෙන්න දුන්නා. F2 එක ගන්න. හරි. F2 එකේ මෙන්න මේ කහ රවුම් ඒවත් තිබ්බා. හරි. ඊට පස්සේ කොළ රැලි ඒවත් තිබ්බා. කහ රවුම් තිබ්බා, කොළ රැලි ඒවත් තිබ්බා. එහෙම ආවනම් ප්‍රශ්නයක් නෑ. මෙහෙම ආවනම් පේන්නද? හරි. ළමයි මෙහෙම ආවනම් ප්‍රශ්නයක් නෑ. අපිට හිතන්න තිබ්බ මෙහෙම. හරි. මම අතන ලියන්නද ඒක? මෙතන මේ බලන්න. හරි. මෙතන දැන් මෙයා අපි ගත්ත කහ රවුම්නේ කැපිටල් Y රවුම් GG. හරි.
අනිත් එක්කෙනා p කියලා ගමු මේක. මේ මුහුම ලියන්නේ මෙහෙමයි p parents ලා. එයා මුහුම් කරා simple y simple g එක. පළවෙනි නියමය ඉස්සෙල්ලා හොයාගත්තු නිසා ජන්මානු පළවෙනි නියමයෙන් ඉස්සෙල්ලා හොයාගත්තු නිසා ජන්මානු හදනකොට මේ ඇලීල දෙක වෙන් වෙනවා. හරි එක ලක්ෂණයක් තීරණය කරන ඇලීල දෙක වෙන් වෙනවා. එක ජන්මානුකට යන්නේ එක ඇලීලයයි. හරි. එක ජන්මානුකට යන්නේ මේ කැපිටල් Y දෙකෙන් එක කැපිටල් Y කෙනයි. මේ සිම්පල් G දෙකෙන් එක මේ කැපිටල් G දෙකෙන් එක කැපිටල් G එක යන්නේ. එතකොට මේව ජන්මානු. හරි. මේක ද්විගුණ ජීවීන්. ඇයි? ඇලීල දෙකම තියෙනවා. එකක් අම්මගෙන් ආපු එකක් එකක් තාත්තගෙන් ආපු එකක්. හරි ඇලීල දෙකම තියෙනවා. මේක ද්විගුණ ජීවීන් මේක ඒකගුණ ජන්මානු. මේකෙත් හදන්නෙත් ඒ වගේ ජන්මානු දෙකක් සිම්පල් y දෙකෙන් සිම්පල් y එකයි සිම්පල් g දෙකෙන් සිම්පල් g එකයි. වෙන ඒ ජන්මානු හදන්න බෑ. 100%ක්ම මේ ජන්මානු තමයි හදන්නේ. මෙයා. හරි. මෙයා හදන ජන්මානු 100%ක් මේ ජන්මානු. මෙයා හදන ජන්මානු 100%ක්ම මේ ජන්මානු. ඒවනේ ඉතින් සංසේචනය වෙන්න ඕන මේ දෙන්නගේ. හරි. එතකොට මේ F1 පරම්පරාව වෙන්නේ. F1 පරම්පරාව වෙන්නේ y. හරි y simple y capital G simple G 100%. හරි මේ දෙක විතරනේ සංසේචනය වෙන්න තියෙන මේක එනවා. එතකොට ඔයා දන්නවා මේකේ මේ capital Y simple Y තියෙනකොට capital Y ප්‍රමුඛ ඇලීලය තියෙනවා. ප්‍රමුඛ ඇලීලය තමයි ප්‍රකාශයටපත් වෙන නිල ඇලීලය යටපත් වෙනවා. capital Y තියෙන ප්‍රමුඛ ඇලීලය මොකද්ද? කහ පාටට අදාළ ඇලීලය. කහ පාටට අදාළ ඇලීලය. හරි. simple Y තියෙන නිල ඇලීලය කොළ පාට අදාළ ඇලීලය ඒක යටපත් වෙනවා. මොකද ඒක නිලින ඇලීලය. අපි ඒක හොයාගත්තේ කොහෙන්ද? මෙන්න මෙතන මේ දෙකෙන් ඇවිල්ලා තියෙන්නේ කහ කොළ නිලිනයි. ඒක නිසා මෙතන කොළ නිලින සිම්පල් G දැම්මේ හැමතැනම සම්බන්ධයි. හරි. එතකොට ඊළඟට F2 ගනිද්දී හරි අන්න ඔතන තමයි හිතන්න ඕන තැන. මේවා මෙහෙම තේරුම් ගත්තොත් වැඩේ ලේසි නෙමෙයි. ඉතින් මෙහෙම තමයි තේරුම් ගන්න ඕනයි නම්. ළමයිට තේරෙන්නේ නැත්තෙත් මේවා. හරි. සමහර ටීචර්ලා දන්නේ නැහැ ළමයිට තේරෙන්නේ නැති කොටස් මොනවද කියලා. හරි. වැඩේ තේරුම් ගන්න මෙතන දාමු. පේනවනේ? දැන් අර ප්‍රවේණි දර්ශය මේ capital Y simple Y capital G simple G මම මේක මකන්නන්නේ මේ ටික ඔයා දන්න ඕනේ දැන් මේ ටික මතකයි ඕනනම් පොඩ්ඩක් නෝට් එක ලස්සනට දාගන්න මේ ටිකත් පාට එක පාට තියෙන එක x ජානය හැඩය තියෙන එක ඉස ජානය x ජානය ඇලීල දෙකයි ඒ ලක්ෂණයක් තියෙන එක ඇලීල දෙකක් දායක වෙනවා capital Y එකයි simple Y එකයි ද්විගුණ G එකේ මේ දෙකම තියෙනවා ජන්මානු හදද්දි මේ දෙක වෙන් වෙනවා එක ජන්මානුවකට එකක් යනවා ඊටු ජන්මානු වලට අනිත් එක යනවා හරි හරි සරලයි හරි දැන් ළමයි මේකනේ ආවේ F1 එක මතක තියාගන්න හරි මොකද්ද capital Y simple Y capital G simple G 100% මේ කට්ටිය ආවේ හරි දැන් අපි F1 සපරාගණය වෙන්න දෙනවා හදනවා F2 හරි මෙන්න මේ තමයි F2 එක්කෝ දැන් F1 මුහුම් කරාම හරි F1 මුහුම් කරාම මේ එක F1 කෙනෙක් හදන ජන්මානුවක් තව F1 කෙනෙක් හදන ජන්මානුවක් එක්ක හා වෙන්න ඕනේ සංශ්ලේෂණය වෙලා තමයි ඊළඟ F2 පරම්පරාව හැදෙන්නේ එතකොට එක්කෝ අපිට හිතන්න පුළුවන් මෙන්ඩල්ට හිතන්න පුළුවන් මෙන්ඩල් මම මෙන්ඩල් කියලා හිතන්නකෝ මම හිතනවා මේකේ මේ ජන්මානු හැදෙද්දී පළවෙනි නියමයෙන් අපි තේරුම් ගත්තා ජන්මානු හැදෙද්දී ඇලීල දෙක වෙන් වෙනවා. හරි. ඇලීල දෙක වෙන් වෙනවා කියලා ජන්මානු හැදෙද්දී අපි තීරණය කරා. එක ජන්මානුවකට එක ඇලීලය කියලා වියුක්ත වීම පිළිබඳ නියම. ඒතකොට එයා මෙතන හිතන්න පුළුවන් ජන්මානු හදනකොට මෙන්න මේ දිත්ත විෂම යුග්මක ජීවියා. හරි ද්වංග මුහුමේ හම්බෙච්ච මෙන්න මේ කට්ටියන්ට අපි කියනවා ද්ව්‍යාංග දෙමුහුම් ජීවීන් කියලා. හරි. ද්ව්‍යාංග දෙමුහුම් ජීවීන් කියලා. ඒ කියන්නේ ද්විත්ව විෂම යුග්මක ජීවීන් තමයි
ඇවිල්ලා තියෙන අපිට මෙතන. මේකේ ජන්මාණු හදද්දී මට හිතන්න පුළුවන් ඇලිල දෙකනේ වෙන් වෙන්න ඕන අපි ඒක විතරයි ඉගෙන ගත්තේ කලින් මොහොමේ ඒකාංග භූමියේ. එතකොට එක ජන්මාණුවකට මෙන්න මේ කැපිටල් Y ඇලිල එනකොට ඉතිරි ජන්මාණුවට තමයි යන්නේ සිම්පල් Y ඇලිල. හරි. එයාට එක්ක හිතන්න පුළුවන් ප්‍රමුඛ ඇලිල එක පැත්තකට එනවා. ඒ කියන්නේ කැපිටල් Y එකට එන්නේ කැපිටල් Y එකත් එක්ක එන්නේ ප්‍රමුඛ ඇලිලය. හරි. කැපිටල් G. සිම්පල් කියන්නේ නිලීන ඇලිලයත් එක්ක යන්නේ අනිත් ලක්ෂණ නිලීන ඇලිලය. මෙහෙම හිතන්නත් පුළුවන්. හරි. මෙහෙම වුණා නම් F අර ඒකාංග මුහුම වගේම 3ට එක තමයි එන්න ඕන. හරි. නෑ සෝරි. මෙහෙම ආවම බලමුකෝ. මෙහෙම ආපු එක්කෙනෙක්. නේ? හරි. Y G. මේකේ එන්නේ Y simple G capital G simple G. මේ කට්ටියමයි එන්නේ. හරි F1මයි එන්නේ. මෙහෙම ආවොත්. පොඩකින් මෙතන ඉදමදී එක තමයි පොඩි ප්‍රශ්නයකට උනේ. මේකේ පනච්චතුරස්‍ර ගහමුකෝ අපි. හරි. මේ F1 එක්කෙනෙක් හදන ජන්මාණු වර්ග දෙකක් හදනවනේ. ජන්මාණු වර්ග දෙකක්. මේක ඇති ඔයාලට ඇහෙනවද? ඇහෙනව නේද? ඔයාලට මේක මෙතනින් මතකයි. ඉතින් මේ වගේ ජීවීන් ස්වය පරාගණයේ හම්බෙන ප්‍රවේණදර්ශ අනුපාතය 3n. ඊට පස්සේ රූපාන්දර්ශ අනුපාතය 2n. හරි. ජන්මාණු වර්ග ගාන 2n. මේ සූත්‍ර ටික මතකයිනේ. ඒතකොට ඒක නිකම්ම ගන්න පුළුවන් අපිට එකිනෙකට වෙනස් ඇලිල සංකලන තියෙන ජාන ප්‍රමාණය 2යි. ඒතකොට n සමානයි 2යි. 3n කියන්නේ 3 2. 3 2. හරි. 3 2 කීයේ? 6ද? නෑ 9යි නේ. ප්‍රවේණදර්ශ ප්‍රමාණය 9ක් එනවා. රූපාන්දර්ශ ගාන හොයන්න 2n 2 2 4යි. රූපාන්දර්ශ 4ක් එන්න ඕන. හරි. ජන්මාණු ගාන හොයන්නත් 2n ජන්මාණු 2 2 4යි. ජන්මාණු වර්ග 4ක් එන්න ඕන. හරි. ඒ ජන්මාණු වර්ග 4ක් එන්න ඕන හරි විදියට. හරි. මෙන්න මේ විදියට ජන්මාණු හදුවනම් ජන්මාණු හදනකොට මේ ප්‍රමුඛ ඇලීල එක ජන්මාණුවකටත් වෙන් වෙලා නිලීන ඇලීල තව ජන්මාණුවකටත් වෙන් වුණොත් ජන්මාණු හදන්න පුළුවන් ජන්මාණු වර්ග 2යි. හරි. මේ එක F1 කෙනෙක් හදපු ජන්මාණු වර්ග 2. අනිත් එක්කෙනා හදනෝනේ තව ඒ වගේම ජන්මාණු වර්ග 2ක්. capital Y capital G simple Y simple G. හරි. මේවා සංසේචනය වුණොත් හරි F2 හැදෙන්නේ මේව සංසේචනය වෙලා නම් මේවයි එන්නේත් හරි capital Y capital Y capital G capital G capital Y simple Y capital G simple G capital Y simple Y capital G simple G simple Y simple Y simple G simple G. හරි මෙහෙම වුණොත් ප්‍රමුඛ ඇලීලයත් එක්ක ප්‍රමුඛ ඇලීලය විතරක් ගියොත් හරි අපිට හම්බ වෙනවා ප්‍රවේණදර්ශ 4ක්. මෙන්න මේ ප්‍රවේණදර්ශ 4. එතකොට මේ තුන ඔයාලට බලන්න පුළුවන් කහ රවුම් වෙනකොට එකක් ආවා අපිට මොකද කොළ රැලි. මෙහෙම තමයි එන්න ඕන 3ට 1. හරි ප්‍රමුඛ ඇලීලයයි එක ජන්මාණුවකට ගිහිල්ලා නිලීන ඇලීල දෙක එක ජන්මාණුවකට ගියොත්. හැබැයි ළමයි මේ අනුපාතය නෙවෙයි මෙන්ඩල්ට ආවේ. මෙන්න මේ ප්‍රධාන දෙක ජනක ලක්ෂණ කියන්නේ ජනක ශාක වල ලක්ෂණ දරන රූපාන්දර්ශ දෙකට අමතරව ළමයි ආවා F2 එකේ මේකට අමතරව මේ දෙකට අමතරව. දැන් මේක මොකද්ද? මේක කහරව්. මේක වගේ කහරව්. මේක මොකද්ද? කොළ රැලි. හරි. ළමයි මේ දෙක විතරක් ආව නම් 3ට 1 අනුපාතයට ආවේනිය මීට වඩා වෙනස් වෙනවා. හරි 3ට 1 අනුපාතයට ආව නම් එහෙනම් මේක වෙනමයි කියලා අපි හිතන්නේ. මොකද්ද? ප්‍රමුඛ ඇලීලයත් එක්ක විතරයි ගිහිල්ලා තියෙන්නේ.
හැබැයි අපිට මීට වඩා වෙනස් සංකලන දෙක ආවා. හරි කහ රවුම් වගේම කහ රැලි එකකුත් ආවා. වර්ගයකුත් තිබ්බා. බීජ කොළ රැලි වගේම කොළ රවුම් වර්ගයකුත් තිබ්බා. හරි මේ වාවේ 9ට 3ට 3ට 1 අනුපාතයකට 9ට 3ට 3 1 අනුපාතයකට. දැන් එයා හිතුවා මේ දෙකක් වෙන නිසා ප්‍රමුඛ ඇලීලයක් එක විතරක් යන එකක් වෙන්නේ නැත. වැඩේ වෙන්නේ කොහොමද? වැඩේ වෙන්නේ මෙහෙමයි කියලා. capital Y අපි මේ F1 වල අර ව්‍යාංගි දෙමුහුම් ජීවීන් ගත්තම ඒක ආවේ මෙහෙම capital Y එකයි simple Y එකයි. capital G එකයි simple G එකයිනේ F1 එක ආවේ. හරි. මේ ව්‍යාංග මුහුමේ. එතකොට අපි මේ F1 ජීවීන් දෙදෙනෙක් මුහුම් කරනවා. හරි. ඒ කියන්නේ ස්ව පරාගණය වෙන්න දෙනවා කියලා හිතන්නකෝ. එතකොට YG මුහුම් කරා මේ ඊතලෙන් කියන්නේ නිකන් මුහුම් කරා කියනවා. හරි. ඒ වගේම කට්ටිය. හරි එතකොට අපි බලමු ජන්මාණු මේ කට්ටිය හදන්න. germs genes හරි ජන්මාණු. හරි. මොකද්ද ජන්මාණු? ජන්මාණු වර්ග දෙකක් හැදුවනම් මෙයා වැඩේ වැරදෙනවා. එහෙනම් මේක එන්නේ නැහැ මේ දෙක එන්නේ නැහැ. හරි. හැබැයි මේ ලක්ෂණ මාරු වෙලත් දුන. එහෙනම් මෙයා මේ දෙවනි නියමය දෙවනි ව්‍යාංග මුහුමෙන් තේරුම් ගත්තා. මෙන්න මේ ඇලීල වෙන් වෙනකොට ඒකාංග මුහුමේ ඇලීල වෙන් වෙනෝනේ ජන්මාණු හැදෙද්දි. ඇලීල වෙන් වෙනකොට මේ එක ලක්ෂණයකට අදාළ ඇලීල දෙකෙන් ඕනම ඇලීලයකට මේ ඇලීල දෙකෙන් අනිත් ලක්ෂණයට අදාළ ඇලීල දෙකෙන් ඕනම ඇලීලයක් එක්ක යන්න පුළුවන්. ඒ කියන්නේ මේ කැපිටල් Y ට මෙන්න මේ කැපිටල් G එක්ක යන්නත් පුළුවන්. ප්‍රමුඛ ඇලීල දෙක අර කලින් මම කතා කරේ ඒවා කොහොමත් හැදෙනවා කැපිටල් Y එකයි කැපිටල් G එකයි. මේ ජන්මාණු හැදෙනවා. හරි සිම්පල් Y එකයි සිම්පල් G එකයි කියොත් සිම්පල් Y එකයි සිම්පල් G එකයි මේ ජන්මාණු හැදෙනවා. හරි මෙතන ගිහිලා තියෙන ප්‍රමුඛ ඇලීල දෙක එකට. මෙතන ගිහිලා තියෙන නිලීන ඇලීල දෙක එකට. ඊට අමතරව ළමයි මේ ප්‍රමුඛ ඒ කියන්නේ කැපිටල් Y ට පුළුවන් සිම්පල් G එක්ක යන්නත්. සිම්පල් Y ට පුළුවන් කැපිටල් G එක්ක යන්නත්. හරි ඒ දෙකත් වෙනවා ජන්මාණු. එහෙමත් හැදෙනවා. එතනින් තමයි මෙන්න මේ නියමයේ අර්ථ දැක්වෙන්නේ. ස්වාධීන සංරචනය පිළිබඳ නියමය. හරි. එතකොට කැපිටල් Y එකත් එක්ක සිම්පල් G ගිහිපු ජන්මාණුකුයි. සිම්පල් Y එකක් එක කැපිටල් G ගිහිපු ජන්මාණුකුයි මේ වගේ ජන්මාණු වර්ග 4ක් ලැබෙනවා. ඒකනේ අපිට ආවේ ජන්මාණු ගාන මොකද්ද? 2n. හරි. එකිනෙකට වෙනස් ඇලීල සංකලන යුගල් 2යි n සමානයි 2යි 2 2 4යි. හරි. ජන්මාණු ප්‍රමාණය හොයන්න පුළුවන් F1 ජීවියෙක් හදන n 2n. මේක ජන්මාණු ගානත් මේක රූපාන්තරශ ගානත් මේක 4යි රූපාන්තරශ 4යි. බලමු මේක. එක්කෙනෙක් හදනවා මේ ජන්මාණු වර්ග 4. හරි එතකොට මේ ජන්මාණු වර්ගය හැදුවේ මෙයා. කියලා හිතන්න. මෙයා හදන ජන්මාණු වර්ග 4. මෙයාත් ඒ වගේම 4ක් හදනවා. අන්න ඔතන තමයි ජනිතයේ ප්‍රවේණි දර්ශ ගන්න අපි ප්‍රවේණි දර්ශ වල පස්තාරික නිරූපණය කරන්නේ. මොකද්ද පනස් චතුරස්‍රය anu? යම් නිශ්චිත සැලසුම් කරපු මුහුමක ප්‍රවේණි දර්ශ අනුපාතවල ප්‍රස්තාරික නිරූපණයක්. හරි මේක බෙදලා මෙතන දානවා අපි හදන ජන්මාණු වර්ග ගාන. හරි මේ එක ජීවියෙක් හදනවා මෙන්න මේ කියන ජන්මාණු 4 වර්ග 4. මොකක්ද ජන්මාණු වර්ග 4? කැපිටල් Y කැපිටල් G කැපිටල් Y සිම්පල් G සිම්පල් Y කැපිටල් G සිම්පල් G සිම්පල් Y. එහෙමනේ. මේ අනිත් එක්කෙනත් එහෙමයි. ඒ හතරම හදනවා එකම ජීවීනේ ස්ව පරාගණය. ඕ පරපරාගණය කරත් එකම ජීවී.
එකම ප්‍රවේණි දර්ශය F1 ගුණ කිරීම F1. එතකොට මේ අත් හදන්නේ මේ අත් හදන්නේ මේක මේ වර්ග හතරම තමයි දෙකම එකයිනේ. capital Y capital G capital Y simple G simple Y capital G simple Y simple G. එතකොට මේක පිරෙව්වම ළමයි එනවා මෙහිම නේද? නේ පුරවන්න ඔයාලා capital Y capital Y capital G capital G capital Y capital Y capital G simple G capital Y simple Y capital G capital G capital Y simple Y capital G simple G. හරි මේ දෙක මාරු වෙන්න ඕන. G වෙන්න. හරි. එතකොට මේක capital Y capital Y capital G simple G capital Y simple G simple G capital Y simple Y capital G simple G capital Y simple Y simple G simple G simple capital Y simple Y capital G capital G capital Y simple Y capital G simple G simple Y simple Y capital G simple Y capital G simple G. Make capital Y simple Y capital G simple G capital Y simple G simple G simple Y capital G simple G මේක ඉතින් simple Y simple G simple G. මෙන්න මේක තමයි අපි කියන්නේ මොකද්ද? පනත් චතුරස්‍රය. හරි සරලයි. මොකද්ද අපි නිශ්චිත සැලසුම් කරපු මුහුමක ප්‍රජනිතයන්ගේ ප්‍රවේණි දර්ශ අනුපාතවල ප්‍රවේණි දර්ශවල ප්‍රස්තාරික නිරූපණය පනත් චතුරස්‍රයේදී. එතකොට ඔයා මේකේ බලන්න අර ඔයාගේ අර නිලීන ලක්ෂණ ප්‍රමුඛ ලක්ෂණ සලකලා මේක බැලුවොත් මේ capital Y තිබ්බ ගමන් ඒක කහපාට කියලා වාට කියන්න දෙයක් නැහැ. මොකද capital Y කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණයට අදාළ පාට capital Y කියන්නේ ප්‍රමුඛ ඇලීලයට අදාළ පාට කහපාට ප්‍රමුඛ ඇලීලය තියනෝ නම් ඒ කියන්නේ කහපාට පෙන්වන්න ප්‍රමුඛ ලක්ෂණය පෙන්වන්න පුළුවන් ද්විත්ව ප්‍රමුඛ සමයුග්මක අවස්ථාවෙත් පුළුවන් ඒ වගේම විෂම යුග්මක අවස්ථාවෙත් පුළුවන්. හරි. එහෙනම් මේක y තිබ්බ ගමන් එක y එකක් තිබ්බත් කහ පාටයි. මේක කහ රවුම්. මේක එක g එකක් තිබ්බත් රවුම්. මේකත් කහ 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 රවුම්. මේකේ සිම්පල් g දෙකයි තියෙන්නේ. එහෙනම් රවුම් වෙන්න බෑ රැලි. එහෙනම් මේක කහ රැලි. මේක කහ රැලි. කහ රැලි. මේක කහ රවුම්. කහ රවුම් මේ කැපිටල් y එකකුයි මේ කැපිටල් g එකකුයි තියෙනවා. මේක කහ රැලි. සිම්පල් g දෙකක් තියෙන කහ රැලි. කහ රැලි. එහෙම ඔයා හොයාගෙන යන්න මේ ටික. මේ ටික එහෙම දාගන්න. ඔයා බලන්න එහෙම දාගෙන ඔයාට එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ ගාන. එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ ගාන. 3 n සමානයි 2යි. හරි? F1 ප්‍රජනිත මෙහෙම ද්වයාංග දෙමුහුම් ජීවීන්ගේ ස්වපරාගයෙන් ලැබෙන F2 ප්‍රජනිතේ ප්‍රවේණි දර්ශ ගාන හොයන්නේ අපි කොහොමද 3 n 3 2 9යි. ඔයා බලන්න මෙතන ඔයාට ප්‍රවේණි දර්ශ ඇවිල්ලා තියෙනවා 16ක් 4 4. හැබැයි ඔයා එකිනෙකට වෙනස් ඒවා තියෙනවා 9ක් තියද කියලා බලන්න. ඒක බලන්න දැන් ඊට පස්සේ මේවයි ඇතුළේම ලියන්න මේක කහ රවුම්ද කොළ රැලිද කහ රැලිද අරෝද මේව ලියන්න. අන්තිමට බලන්න ප්‍රවේණි දර්ශ මෙතන 16ක් ආවනේ. එකිනෙකට වෙනස් ප්‍රවේණි දර්ශ එනවා 9ක්. හරි ඒ 9 ලියන්න. ඒක සමානේව තියෙනවා මේකේ කොහමහර කොටු වල. ඒකයි 16 9ක් වෙන්නේ මෙතන. හොඳේ ප්‍රවේණි දර්ශ ගන්න. එතකොට තව කරන්න ඕන ප්‍රවේණි දර්ශ 9ක් එනෝනේ. රූපාන් දර්ශ ගන්න හොයන්න දෙකේ 1යි 2යි 2 2 4යි. රූපාන් දර්ශ 4ක් එනවා. මොකද්ද රූපාන් දර්ශ 4? මෙන්න මේ රූපාන් දර්ශ 4. ඔයා ඒ ටික මෙන්න මේ අනුපාතයට 9ට 3ට 3ට 1 එනවද කියලා
මේකෙන් බලලා ලියලා ඒ නෝට් එක හදලා ඉක්මනට මැසේජ් එකක් දාන්න chat එකේ. මම කල්ලාමයි. හරි. ඇහෙනවද බං? ඇහෙනවද? හරි. දැන් පොඩි ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. හරි. මම ඔයාලට උස ගෙවතුමේ ශාකයක් පෙන්නලා අපිට පරම්පරා ගණනාවක් මේක ප්‍රතිනිතයත් හදනකම් අපිට බලන් ඉන්න බෑ. හරි. වැඩි කාලයක් බලන් ඉන්න බෑ. පරම්පරා ගණනක් යනකම්. ඔයාලට මේක පෙන්නලා මම ඔයාගෙන් අහනවා. දැන් අපි කතා කරපු විදිහට මේක පෙන්නලා මේකේ ප්‍රවේණි දර්ශය. හරි. ඇලීල සංකලනය මොකද්ද කියලා. ඔයා එක්ක සමහර අය කියයි මට TT කියලා. හරි. ඇයි ඒ කියන්නේ මේක D ගුණ ජීවයක් නේ. ඒතකොට ඇලීල දෙකම තියෙනවනේ. ළම ලක්ෂණයක් තීරණය කරන්න. දෙකම කැපිටල් වුණොත් දෙකම උස ලක්ෂණයට අදාළ ප්‍රමුඛ ඇලීල නම් හරි ප්‍රමුඛ සමයුක්මක මේකට කියනවා. ප්‍රමුඛ එකම ඇලීල යන සමයුක්මක. යුග්මක. අවුලක් නැහැ. මේක තිබ්බොත් උස්සාක තමයි එන්නේ. හැබැයි මට කියන්න පුළුවන් මෙහෙම මේක නෙවෙයි ප්‍රවේණි දර්ශය. මෙන්න මේක කියලා ප්‍රවේණි දර්ශය. මේක අපිට විෂම යුග්මක. විෂම යුග්මක. හරි. මෙහෙම කියලා මට කියන්න පුළුවන්. කොහොමද අපි හරියටම කියන්නේ පරම්පරා ගණනාවක් මේක පුෂ්ප හදලා ඒව පරාගණය වෙලා ඊට පස්සේ ඒවයින් පළ හැදිලා ඒවයි බීජ පැලවෙලා එහෙම ඇවිල්ලා අපව තව පරම්පරාවක් ඒ වගේ තව පරම්පරාවෙන් පරම්පරා ගණනාවක් අපිට බලන්න බෑ. අපි කොහොමද මේක හොයාගන්නේ මේක ප්‍රමුඛ සමයුක්මකද විෂම යුක්මකද කියලා. ඒකට අපි මේක මොකද්ද ඔයාගේ? ළමයි මේක මොකද්ද? නොදන්නා ප්‍රවේණි දර්ශය. නොදන්නා ප්‍රවේණි දර්ශය. ඔයාට කවදා හරි ලැබෙනවද ළමයි? අපි දැන් කතා කරපු සිද්ධාන්ත ඇතුලේ මේ මිටි
මිටි ගෙවතුමෑ ශාකයක්. හරි. මේකේ ප්‍රවේණි දර්ශය අපි නොදන්නා ප්‍රවේණි දර්ශයක්ද මේක? නෑ. මිටි එන්න නම් අනිවාර්ය එකයිනේ තියෙන්න ඕන. ද්විත්ව විෂම යුග්මක. මිටි නම් one and only එකයි. මොකද්ද? ද්විත්ව ද්විත්ව නිලීන. ද්විත්ව නිලීන මේකත් සමයුග්මක තමයි. ප්‍රවේණි දර්ශය ද්විත්ව නිලීන සමයුග්මක. නිලීන සමයුග්මක. හරි. නිලීන සමයුග්මක. ද්විත්ව නෙමෙයි. නිලීන සමයුග්මක. මේක ප්‍රමුඛ සමයුග්මක, මේක නිලීන සමයුග්මක. මිටි එන්න නම් එකයි තියෙන නිලීන සමයුග්මක විතරයි. හැබැයි උස එන්න නම් මේ උස ලක්ෂණය එන්න නම් එක්ක ප්‍රමුඛ සමයුග්මක වෙන්න පුළුවන්, එක්ක විෂම යුග්මක වෙන්න පුළුවන්. ආකාර දෙකයි. එතකොට තමයි ඔයාලට නොදන්නා ප්‍රවේණි දර්ශයක් එන්නේ. මේක මම දන්නේ නැහැ ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ කොහොමද? මේකේ ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වෙලා තියෙනෝ නම් අපි දන්නේ මේකේ තව ලක්ෂණයක් යටපත් වෙලා තියෙනවද නිරීන ලක්ෂණයක් කියලා. හරි. රූපානුදර්ශීව අපිට පේන්නේ උස ප්‍රමුඛ ලක්ෂණය පේනවා. හැබැයි අපි දන්නේ මේක ඇතුලේ මිටි ලක්ෂණය තීරණය කරන්න මොකක් හරි ඇලීලයක් යටපත් වෙලා තියෙද කියලා නිරීන ඇලීලයක්. හරි. ඒකට අපි හැමතිස්සෙම නොදන්නා ප්‍රවේණ දර්ශය අපිට හම්බෙන්නේ අර ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වෙන මේ රූපාන්දර්ශය ප්‍රමුඛ ලක්ෂණය ප්‍රකාශ වෙන එකක්. හරි. අන්න ඒක අපි මේ දෙකෙන් මොකද්ද කියලානේ තෝරන්න ඕන. ප්‍රමුඛ සමයුග්මක වෙන්නත් පුළුවන්, විෂම යුග්මක වෙන්නත් පුළුවන්. පේන්නේ උස අපිට. මේ ගහ අපිට පේන්නේ නැහනේ ඇතුලෙන් TT තියලා. හරි. ගහේ ගහලක් නැහනේ. හරි. අන්න ඒ නොදන්නා ප්‍රවේණි දර්ශයක් නිර්ණය කරන්න. නොදන්නා ප්‍රවේණි දර්ශයක් නිර්ණය කරන්න. අදාළ ලක්ෂණය අපි මෙතන ගත්තේ මොකද්ද ලක්ෂණය? ලක්ෂණය අපි ගත්තේ ශාකයේ දිග. හරි. අන්නේ ශාකයේ දිග කියන ලක්ෂණයට අදාළ අපි සලකපු ලක්ෂණයට ද්විත්ව නිලීන. හරි. අපි සලකපු ලක්ෂණයට නිලීන සමයුග්මක ජීවියෙක් එක්ක ආයි මෙයා මුහුම් කරනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් මේක සමයුග්මකද විෂම යුග්මකද කියලා. හදිසියේ අපි මෙයා මුහුම් කරනවා, මෙයා අපි සැලකුවේ දැන් උසනේ මේ සලකලා තියෙන්නේ උස ගහක් කියලා. දිග ශාකයේ දිග. කෙන් උස පෙන්නනවා. අපිට බලා ගන්න ඕන මේක 100% උස ඇලීලද තියෙන්නේ නැත්නම් මිටි ඇලීලකුත් හැංගිලා තියෙනවද කියලා. ඒක බලන්නේ අපි යන්න නොදන්නා ප්‍රවේණ දර්ශන නිර්ණයට අපි කරනවා මොකද්ද? පරීක්ෂා මුහුම. පරීක්ෂා මුහුම. හරි. එතකොට මේක ඒකාංග එක ලක්ෂණයක් විතරයිනේ. ඒකට අපි කියන ඒකාංග පරීක්ෂා මුහුම. සරලයි හරියට. හරි. තේරුම් ගන්න. ඒකාංග පරීක්ෂා මුහුම. එතකොට දැන් මේ පරීක්ෂා මුහුම කරන්නේ අදාළ ලක්ෂණය අපි ගත්තේ ඒකාංග මුහුමේ එක ලක්ෂණයයි අදාළ ලක්ෂණයට නිලීන සමයුග්මක කියන්නේ මේ මිටි ශාකයක්. TT කියන මිටි ශාකයක්. ඒක මුහුම් කරාම මන්ට කියන්න මේක කැපිටල් TT වුණා නම් දෙන ප්‍රවේණි දර්ශ අනුපාතයි, මේක කැපිටල් T සිම්පල් T වුණා නම් දෙන ප්‍රවේණි දර්ශ අනුපාතයි. හරි. කැපිටල් T නම් එහෙම නැත්නම් මේක කැපිටල් T සිම්පල් T වුණා නම් දෙන ප්‍රවේණ දර්ශ අනුපාත වලින් තමයි හඳුනගන්නේ මේ දෙක මුහුම් කළා එක්ක කැපිටල් T තමයි මේක කැපිටල් T සිම්පල් T තමයි. මට ඒක කියන්න. කැපිටල් T වුණා නම් මේක ප්‍රවේණ දර්ශ කීයක් එනවද? හරි. F1 වලට. F1 කියන්නේ මේ පරීක්ෂා මුහුමෙන් ප්‍රවේණ දර්ශ කීයක් එනවද කියලා. හරි. මේ කැපිටල් T වුණා නම් කැපිටල් T සිම්පල් T වුණා නම් පරීක්ෂා මුහුමෙන් කීයක් ප්‍රවේණ දර්ශ ලබා දෙනවද කියලා කියන්න පළවෙනියට මේක නම් දෙවෙනියට මේක නම් ක්‍රමාදදා කියන්න සංඛ්‍යාව. ඉක්මනට දාන්න මේකේ. ඉක්මන් කරන්න. නොදන්නා ප්‍රවේණ දර්ශය හොයන්න තියෙන්නේ. පරීක්ෂා මුහුමේ අපි සලකපු ලක්ෂණයට දිත්ත නිලීනියත් එක්ක මුහුම් කරන එක ලොකු දෙයක් නේ පරීක්ෂා මුහුම. එක ලක්ෂණය නිසා ඒකාංග පරීක්ෂා මුහුම. ඉක්මනට දාන්න. ළමෙක් දැම්මම ඇති වෙලාව යනවා නැත්තම්.
බලමු කවුද ඉස්සෙල්ලා දාන්නේ කියලා. මේක ඉන්නෝනේ අපේ අර වැඩි ලකුණු ගත්ත කට්ටිය. දිල්හාරා කුෂිනි හදිසියේ මෙන්න මේ උසගහ මෙන්න මේ ප්‍රමුඛ සමයුක්මක වුණා නම් ප්‍රවේණ දර්ශ කීයක් දෙනවද පරීක්ෂා මුහුණේ? ක්‍රමාවක්. විෂම යුක්මක වුණා නම් ප්‍රවේණ දර්ශ කීයක් දෙනවද පරීක්ෂා මුහුණේ? ඉලක්කම් දෙකක් මැද කමාවක් දාලා එන්නේ උත්තරේට. මම කරා. කවුරුත් උත්තර දෙන්නේ නැද්ද? හරි. ඊරවර්ධන. ඔස්සිනිත් හරි. දෙන්නේ නැද්ද? අනිත් අය නිදිද? හරි. එතකොට මේ තව කවුරු හරි දැම්මා නදීර ප්‍රවේණි දර්ශ 3ක් කියන්නේ කොහොමද? ඔයාලා ලියලා බලන්න. මේක මේ මැජික් එකක් නැහැ. හරි. මොකද්ද මේක තේරුම් ගන්න අමාරුද ඔයාලට? හරි. දැන් මේක TT වුණා නම් අපි මුහුම් කරන්නේ සිම්පල් T දෙකක් එක්කනේ. එහෙනම් මෙන්න TT ප්‍රවේණි දර්ශය තමයි මේක. හරි. සිම්පල් T දෙකක් තියෙන ප්‍රවේණ ඒ කියන්නේ දිත්ත නිලීනයත් එක්ක ඒ කියන්නේ අපි සලකපු ලක්ෂණයට අදාළ නිලීන සමයුග්මකයත් එක්ක තමයි අපි මුහුම් කරන්නේ. මේ